ඊට පස්සේ සාකච්ඡාව මෙහෙවමු. දැන් මේකත් මම කියවනේ මේ 2016 ප්‍රශ්න පත්‍ර ආකෘතිය වෙනස් වීම පදනම් කරගෙන අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාතික අධ්‍යාපන ආයතනයේ එකතු වෙලා හදපු මූලාකෘති ප්‍රශ්න පත්‍රයක් තමයි මේ මා ඔබට ඉදිරිපත් කරේ. මේ මූලාකෘති ප්‍රශ්න පත්‍රය බොහෝ දුරට විභාග ආකෘතියටම තමයි සකස් කරලා තියෙන්නේ. එතකොට මේකේ පළවෙනි ප්‍රශ්නේ ගත්තොත් එහෙම මේ තියෙන ප්‍රතිශත භාවිතය පිළිබඳව මේ ප්‍රතිශත භාවිතය සම්බන්ධව මේ ප්‍රශ්නය තුල අන්තර්ගත වෙන කාරණාව තමයි වැල් පොලිය පිළිබඳ ළමයාගෙන් බලාපොරොත්තු වෙනවා වැල් පොලිය පිළිබඳව සහ කොටස් වෙළඳ පොළ පිළිබඳව. එතකොට මේ ප්‍රශ්නේ ස්වභාවය ව්‍යුහගත නොවන ආකාරයේ ප්‍රශ්නයක්. උදාලට අහන්න පේනවා මේකේ අහන්නේ අවසානයේ එක උත්තරයයි. ඒක තමයි ඒකට කොටස් වෙළඳ පොලේ අගේ කීයක් පැවතිය යුතුද කියලා. ඉතින් මේකෙදී ව්‍යුහගත නොවන ආකාරයේ ප්‍රශ්නයකදී ඒකේ ව්‍යුහගත කරගැනීමේ වගකීම තියෙන්නේ ඔබට. එහෙනම් මෙවැනි ප්‍රශ්නයක් අපි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ ඉහළ සාධනීය මට්ටමේ ගැටලුවක් ලෙස. මෙවැනි ප්‍රශ්න 4ක් ඔබේ ප්‍රශ්න පත්‍රයේ සෙකන්ඩ් පේපර් එක තුල බලාපොරොත්තු වෙන්න තියෙනවා. ඉතින් ඒක සැලසුම් කරගන්න නම් ඕගොල්ලෝ සතුව ඒ දැනුම තියෙන්න ඕන. මම හිතන්නේ ඔබ සැලසුම් සහගතව වාක්‍ය අනුසාරයෙන් මේකේ පිළිතුර ගොඩනගලා තියෙනවා ඇති කියලා හිතනවා. වාක්‍යය ලියවෙන්න ඕන පුතේ. sannivedanaya කියන එක හරි වැදගත්. උත්තරය ගොඩනැගුණු ආකාරය පිළිබඳ උත්තර පත්‍ර පරීක්ෂකට ඔබ හරියට sannivedanaya කරලා තියෙන්න ඕන. ඉතින් මම මේ ප්‍රශ්නේ යොමු කරනවා අපේ අමෙලි දුවට. අමෙලි ඔබ මේක හදලා ඇති නේද? අපි ඉදිරිපත් කරමුද? අමෙලි මොකද කියන්නේ? එහෙම නැත්නම් ඔබේ කැමැත්ත අනුව මම ඉඩ දුන්නොත් කවුද මේකට ඉදිරිපත් වෙන්නේ? කවුද මේකට ඉදිරිපත් වෙන්නේ? දැන් මම ඉදිරිපත් වුණොත් ඉතින් ඔබට ගොඩක් ලේසි වෙයි. කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැද්ද? ඈ? අශේන් හදමුද අශේන්? අශේන් ඉන්නව නේද? අනේ මන්ට කටේ ප්ලාස්ටර් ගහගෙනද කියලා මේක. සෙතිනි කතා කරන්න. සර්. ඔව්. පළවෙනි ප්‍රශ්නේ හැදුවා නේද? ඔව් සර්. විස්තර කරලා දෙන්න පුළුවන්ද? කොහොමද ඔබ අපිත් එක්ක මේකට සම්බන්ධ වෙන්නේ? පුළුවන් සර්. ස්ක්‍රීන් ෂෙයා එකක් කරනවද නැත්නම් මම ඔබ කියන දේවල් බෝඩ් එකේ කරන්නද? බෝඩ් එකේ කරා. සද්ද පොඩ්ඩක් වැඩි වුණා නම් හොඳයි යා. ගෙදර උට වැඩි සද්ද දානවනේ තාත්තා කියලා තියෙයි. හරි. අපි ගැටලුව පොඩ්ඩක් කියමු සෙදිනේ. ළඟ තියෙනවද ගැටලුව? ඔව්. කියන්න හයියේ. මිනිසෙක් තමා සතු රුපියල් 40000ක මුදලින් හරියඩක් වාර්ෂිකව 108ක වැල්පොලියක් ගෙවන බැංකුවක අවුරුදු 2ක කාලයකට තැන්පත් කිරීමටද ඉතිරි අඩ කොටසක රුපියල බැගින් ලාභාංශ ගෙවන සමාගමක වෙළඳපොළ අගය රුපියල් 20ක් වූ කොටස් මිලදී ගැනීමටද අදහස් කරයි. වර්ෂ 2ක් අවසානයේ බැංකුවෙන් ලැබෙන ආදායම කොටස් ආයෝජනයෙන් ලැබෙන ලාභාංශ ආදායම හා ප්‍රාග්ධන ලාභයෙන් ලබා ගැනීමට එවකට කොටසක වෙළඳපොළ අගය කීයක්ව පැවතිය යුතුද? ඔව්. දැන් ගැටලුව ඔබට පැහැදිලි වෙන්න ඕන. මමත් කියවන්නම්. මිනිසෙක් තමා සතු රුපියල් 40000ක මුදලින්. දැන් යාළඟ රුපියල් 40000ක් තියෙනවා. හරි අඩක්. මේ හරි අඩක් කියන එක. හරි අඩක්. හරි අඩ. ඔතනට තව වචන එනවා අර්ධය. තව එනවා භාගය. මෙහෙම භාගය ලිව්වොත් ඒකේ අදහස් වෙන්නේ මේ හැම එකකින්ම කියවෙන්නේ දෙකෙන් එකක් කියන එක. මේ දෙකෙන් එකක් අර්ධය භාගය. එතකොට මේකෙන් හරි අඩක් 108ක වැල් පොලියක් ගෙවන වාර්ෂිකව ඒවා හරි වැදගත් බැංකුවක අවුරුදු 2ක කාලයකට තැන්පත් කරනවා. අවුරුදු 2ක කාලයකට. ඉතිරි අඩ කොටසකට රුපියල බැගින් ලාභාංශ ගෙවන සමාගමක වෙළඳපොළ මිල රුපියල් 20ක්ව තිබූ කොටස් මිලදී ගැනීමට අදහස් කරනවා.
වර්ෂ දෙකක් අවසානයේ බැංකුවෙන් ලැබෙන ආදායම කොටස් ආයෝජනයෙන් ලැබෙන ලාභාංශ ආදායම හා ප්‍රාග්ධන ලාභය ලබා ගැනීමට. අර වර්ෂ අවසානයේ වර්ෂ දෙකක් අවසානයේ බැංකුවෙන් ලැබෙන ආදායම කොටස් ආයෝජනයෙන් ලැබෙන ලාභාංශ ආදායම හා ප්‍රාග්ධන ලාභයෙන් ලබා ගැනීමට එවකට කොටසක වෙළඳපොළ මිල කීයක් පැවතිය යුතුද කියලා තමයි අහන්නේ. ඔව්. දැන් පුතා සැලසුම් කරේ කොහොමද? කියන්න. මුලින්ම හෙව්වා බැංකුවේ තැන්පත් කිරීමෙන් ලද ආදායම. බැංකුවේ තැන්පත් කිරීමෙන් ලැබෙන ආදායම. දැන් ආදායම ලෙස ඔබ සලකන්නේ කුමක්ද? බැංකුවේ අවුරුදු දෙකක් අවසානයේ මුළු මුදලද නැත්නම් පොලි මුදලද? මුළු මුදල. ආදායම. දැන් මම බැංකුවක ගිහිල්ලා මුදලක් තැන්පත් කරාම ඒ තැන්පතු මුදල මගේ ආදායමක් වෙනවද? නෑ. මම බැංකුවක මුදලක් තැන්පත් කරාම යම් කාල සීමාවකට එතකොට මගේ ආදායම වෙන්නේ මුළු මුදලද නැත්නම් මට වැඩිපුර ලැබෙන මුදලද? සෙතිනි කියන්නේ මුළු මුදල කියලා. ඔව් අපි අනිත් අයගෙත් අදහසක් පොඩ්ඩක් ගමු බලන්න. මොකද කියන්නේ? අමාසෙන් මොකද කියන්නේ? අමාසෙන් ඔව් සර්. අපි සාකච්ඡාවට එකතු වෙන්නේ. මෙතන ආදායම ලෙස අදහස් කරන්නේ මොකක්ද? පොලි මුදල. ආදායම වෙන්නේ පොලි මුදල නේද? වැඩිපුර ලැබෙන මුදල තමයි ආදායම වෙන්නේ. වැඩිපුර ලැබෙන මුදල. දැන් සරලව මම පැහැදිලි කිරීමක් කරොත් දැන් මම අර මං කිව්වේ මම අඹ බිස්නස් එකක් කරනවා. මම අඹ ගෙඩියක් රුපියල් 5ට අරන් රුපියල් 6ට විකුණනවා. එතකොට මට මේ අඹ ගෙඩියකින් ලැබෙන ආදායම වෙන්නේ රුපියල් 6 නෙවෙයි. මට එතන ආදායම ලෙස ලැබෙන්නේ මට වැඩිපුර ලැබුණු මුදල. ඒ කියන්නේ ලාභය. ඒ කියන්නේ රුපියලයි. නමුත් මම මගේ අඹ ගහෙන් අඹ ගෙඩියක් අරගෙන විකුණනවා රුපියල් 6ට. මගේ අඹ ගහෙන් මම අඹ කඩලා රුපියල් 6ට විකුණනවා. එතකොට මට ලැබෙන ආදායම වෙන්නේ රුපියල් 6ක්. රුපියල් 6ක්. එතන ලාභයක් ගැන කතා කරන්න බෑ. ලැබෙන මුළු මුදල තමයි ආදායම වෙන්නේ. එතකොට බැංකුවක යම් මුදලක් තැන්පත් කරලා යම් කාල රාමුවකට පස්සේ මං ආදායම කියන කාරණාව බලාපොරොත්තු වෙනවා නම් එතන ආදායම වෙන්නේ මට වැඩිපුර ලැබෙන මුදල පොලි මුදල. කොටස් වෙළඳපොළ හරහා කොටස් මිලදී ගැනීමක් කරලා මම එතන ආදායමක් බලාපොරොත්තු වෙනවා නම් එතන ආදායම වෙන්නේ වර්ෂ අවසානයේ ලැබෙන අර ලාභාංශ ආදායම ලාභාංශ ආදායම එක ආදායම අනිත් එක කොටස් විකිණීම තුල මට ලැබෙන වැඩිපුර මුදල. ඒ කියන්නේ ප්‍රාග්ධන ලාභය. ඒ ප්‍රාග්ධන ලාභය මගේ ආදායමක් වෙනවා. ආදායමක් වෙනවා. පැහැදිලිද? හරි. එහෙනම් සෙතිනි දුව කියන්නේ වර්ෂ දෙකකට මේ වැල්පොලිය යටතේ අන්න අපි හොයාගන්නවා බැංකුවෙන් ලැබෙන ආදායම. ඒ කියන්නේ එහෙනම් ඔයා මුළු මුදල නෙවෙයි හොයාගන්න ඕනේ මොකද්ද? පොලිය. එතකොට ඔයා කොහොමද මේක වාක්‍ය ගොඩනගන්නේ? වසර දෙකකට තැන්පත් කිරීමෙන් ලබන මුළු පොලිය. ඔයාට වසර දෙකක තැන්පත් කිරීමෙන් ලැබෙන මුළු පොලිය එකපාර හොයාගන්න පුළුවන්ද? අර 20000 100ට 108න් ගුණ කරලා 100ට 108න් ගුණ කරලා ආයි 100ට 108න් ගුණ කරනවා. ඔව්. එතකොට එතන ලැබෙන්නේ මුළු පොලියද මුළු මුදලද? එහෙම තමයි මම හැදුවේ. එතන මුළු මුදලට ආවේ ඔයා. ඔව්. ඊට පස්සේ එතනින් පොලිය ගත්තේ නැද්ද? නෑනේ සර්. ඔයා මුළු මුදලට ඇවිල්ලා ඊට පස්සේ ඔයා ඊළඟට මොකද කරේ? ඊට පස්සේ මම ගියා මේ කොටස් අර ආයෝජනය කරන එකේකට. එතනට ගිහිල්ලා ඊට පස්සේ මොකද කරේ? ඊට පස්සේ ඒක සමාන කරා ප්‍රාග්ධන ලාභෙට. ඒ කියන්නේ අර ආදායම කියලා ගත්තු ගානයි කොටස් වල ලාභාංශ ආදායමයි. ලාභාංශ ආදායමේ රුපියල් 1000නේ. ඔව්. ඒ 1000යි ප්‍රාග්ධන අවුරුදු දෙකකට 2000යි. අවුරුදු දෙකකට ඔව් 2000යි ඔව් 2000යි ප්‍රාග්ධන ලාභය එකතු කරාම එන්නේ මේ අර බැංකුවේ තැන්පත් කරාම ලැබෙන ආදායම.
ඒ කියන්නේ අර මුළු මුදල. පොලිය නෑ එතනදී ඔයා පොලිය ගත්තද ඊට පස්සේ? නෑ මං එතන ගත්තේ මුළු මුදල. එතකොට ඔයාගේ කොටසක වෙළඳ පොලගේ ඉතා විශාලයක් ඇවිල්ලා ඇති. කීයද නැහැ ආවේ? මට ආවේ 42යි ගන්න. 42ක්. එතන වරද්දලා තියෙන්නේ. ඔයා වරද්දලා තියෙන්නේ අතන ආදායම කියන එක මුළු මුදල ලෙස සලකලා ගත්ත එක. නේද පුතේ? අනිත් ටික ඔයා හරි අර කොටස් වෙළඳ පොළ හා සම්බන්ධව. සර් ඔව් බිනුක කියන්නේ. එතකොට සර් මෙතන ඒ යොදන ඔව් බිනුක ප්‍රමාණ මට මේ සද්දය ඇහෙන්නේ නැති මගේ ප්‍රශ්නයක්ද? මම පොඩ්ඩක් සද්දය ඇහෙන්නේ නැහැ. මට විනාඩියක් දෙන්න පොඩ්ඩක්. කොතනින්ද වැඩි කරගන්න. වොලියුම් එක. කියන බලන්න. මෙතන සර් මේ බැංකුවේ තැන්පත් කරන මුදලයි කොටස් වල ආයෝජනය කරන මුදලයි සමාන හින්දා ලැබෙන මුළු මුදලවල් දෙක කියන්නේ බැංකුවෙන් ලැබෙන මුළු මුදලයි අතන ලාභාංශ ආදායමයි කොටස් විකුණන ලැබෙන මුළු මුදලයි එකතුව සමානයි කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපිට බැංකුවේ වසර දෙක අවසානයේ අපිට ලැබෙන මුළු මුදලයි. මුළු මුදල. ඊට පස්සේ අතන කොටස් වෙළඳ පොලේදී අපි එතකොට ගන්න ඕනේ ප්‍රාග්ධන ලාභය විතරක් නෙවෙයි ප්‍රාග්ධන ලාභයට ඒ කියන්නේ කොටස් විකිණීමෙන් ලැබෙන මුළු මුදල. හැබැයි කොටස් විකිණීමෙන් ලැබෙන මුදලට ලාභාංශ ආදායම එකතු කරන්න ඕන. ඔව්. ඒ දෙක සමාන කරලා ගන්න පුළුවන්. ඒක හරි. හැබැයි එතන අර්ථකථනයේ පොඩි වැරද්දක් තියෙනවා. ආදායම කිව්වහම මුළු මුදල කියන තර්කේ කාරණාවට අපි එන්නේ නැති හින්දා. හැබැයි පිළිතුරට හානියක් නැහැ. පිළිතුර ගොඩ නැගෙනවා. ඕකේ විවිධ අර්ථකථන තියෙනවා. ඕකේ වාණිජයත් එක්ක ගත්තාම ආදායම සමහර වෙලාවට ওই මුළු මුදලත් සලකන අවස්ථා තියෙනවා වාණිජයේ. ඉතින් ඕක මේ ඒක හරි. ඒක වැරදි නෑ. හැබැයි මුළු මුදලත් එක්ක යනවා. දැන් සෙතිනි එහෙමද ගත්තේ? සෙතිනි අතන ඔයා ලාභාංශ ආදායමයි ප්‍රාග්ධන ලාභයද ගත්තේ නැත්නම් කොටස් විකිණීමෙන් ලැබෙන මුළු මුදලද? ලාභාංශ ආදායමයි ප්‍රාග්ධන ලාභය එකතු කරලා එක සමාන කරා මුළු මුදලට. ඒ කියන්නේ ඔයාට ආවේ 2000යි දැන් ඉතින් ප්‍රාග්ධන ලාභය අපිට හොයාගන්න බෑනේ. එතකොට ඔයා උතන ඔයාගේ 40 ගානෙන් ඔයා අඩු කරන්න ඕන රුපියල් 20. ඔයාට කීයද උත්තරේ ආවේ? මට උත්තරේට ආවේ සර් මම අර අතන මේ ලාභාංශ ආදායම 1000 කියලා අරගෙන තියෙන්නේ. එතනත් වැරදි. එතනත් වැරදි. ඔව් දැන් ඔයා ඒ විදිහට හැදුවා නම් ඔයාට උතන එනවනේ කොටසක වෙළඳ පොලාගේ කියලා යම් අගයක්. ඒ අගයෙන් ඔයා අර 20 අඩු කරන්න ඕන. 20 අඩු කරා නම් ඔයාගේ එතන එන උත්තරේ හරි. හරි. එහෙමනම් අර අවස්ථා දෙකම හරි වැරද්දක් නෑ. හැබැයි මෙතන අපි ආදායම කියන කාරණාවත් එක්ක සලකාගෙන ගියොත් මෙන්න මේ විදිහට එන්න ඕනේ. අපි මුලින්ම හොයනවා පළවෙනි වර්ෂයේ දැන් මේකේ කතන්දරේ පළවෙනි ගානේ අපි මුලින්ම හොයනවා පළමු වර්ෂයට පොලිය. පළමු වර්ෂයට පොලිය. දැන් මම මේ කතා කරන්නේ බැංකුවේ කතාව. බැංකුවේ කතාව තමයි එන්නේ. පළමු වර්ෂයට පොලිය. එතකොට පළවෙනි වර්ෂයට පොලිය එන්නේ අපි ගත්තොත් එහෙම 20000න් මේ 20000න් 100ට 8ක් 100ට 8ක් තමයි පළවෙනි වර්ෂයට පොලිය එන්නේ නේ 20000න් 100ට 8ක්. එතකොට ඒක අපි සුළු කරාම එනවා 100 ඒවා 100 200යි 8 වරක් දෙක 16යි රුපියල් 1600යි. ඒ තමයි පළවෙනි වර්ෂයට පොලිය. දැන් අපි එනවා දෙවෙනි අවුරුද්දට පොලිය. දෙවන වර්ෂයට පොලිය. දෙවන වර්ෂයට පොලිය. දෙවෙනි වර්ෂයට පොලිය හොයනකොට වැල් පොලිය හින්දා මේ මුල් මුදලට මේ පොලිය එකතු වෙනවා.
එතකොට එනවා 21600. ඒක ගුණ කරනවා 100ට 8. ඕක. එතකොට මෙතන එනවා 100ව 1යි 216යි 216ම 8ක්. 216ම 8ක් තමයි ඒ. මේ 216ව 8ක්. එතකොට 216ව 8ක් වෙන්නේ 8 වරක් 6 48න් 8 4ක් ඉතුරු 8 වරක් 1 8 4යි 12යි 8 වරක් 16යි 17යි. ඒ කියන්නේ රුපියල් 1728ක් එනවා. එතකොට අන්න අපි එනවා මුළු පොලියට. නැත්නම් අන්න එතනදී අපි ගන්නවා අවුරුදු දෙකේ ලැබෙන ආදායම. අවුරුදු දෙකකට ආදායම. අවුරුදු දෙකකට ආදායම. එතකොට ආදායම ලෙස අර්ථ ගැන්වෙන්නේ මේ කියන පොලි දෙකේ එකතුව. 1600යි 1728යි. එතකොට මෙතන 28යි 67යි 13යි 3328ක් තමයි රුපියල් ආදායම වෙන්නේ. 3328. දැන් මේ ආදායමම තමයි උපය ගන්න හදන්නේ අර කොටස් විකිණීම සහ ලාභාංශ ආදායම තුල. දැන් අපි එනවා කොටස් වෙළඳපොළට. නැත්නම් අපි ආයෝජනය කියන කතාවට යමු. එතකොට අපි ලියනවා මොකද්ද? ගත හැකි කොටස් ගණන. ගත හැකි කොටස් ගණන. ගත හැකි කොටස් ගණන. ඉතින් ගත හැකි කොටස් ගණන එන්නේ රුපියල් 20000ක් මේ ආයෝජනයේ. ඒ ආයෝජනයේ බෙදනවා කොටස් 20යි කොටස් වෙළඳපොළාගේ. එතකොට මෙතන එනවා 20 ඒවා 1යි 20 ඒවා 1000යි. එතන එන්නේ කොටස් 1000ක් ගන්න පුළුවන්. කොටස් 1000ක් ගන්න පුළුවන්. ඊළඟට අපි එනවා ලාභාංශ ආදායම අපිට අවුරුදු දෙකකට ලාභාංශ ආදායම අවුරුදු දෙකකට ලාභාංශ ආදායම කියන්නේ 10ව 2යි. ඒ කියන්නේ රුපියල් 2000යි. ඊළඟට අපි එනවා දැන් කොටස් විකිණීම තුළ ලබාගත යුතු ප්‍රාග්ධන ලාභය. ලබාගත යුතු ප්‍රාග්ධන ලාභය. ඉතින් ලබාගත යුතු ප්‍රාග්ධන ලාභය කියන්නේ 3328ක් නේ උපය ගන්න ඕනේ. ඒකෙන් අපි අර 2000 අඩු කරනවා. එතකොට 1328ක් තමයි අපි ප්‍රාග්ධන ලාභය ලෙස උපය ගන්න ඕනේ. 1328ක් අපි උපය ගන්න ඕන. එහෙමනම් අපි එනවා කොටසකට ප්‍රාග්ධන ලාභය. එහෙනම් එම නිසා කොටසකට ප්‍රාග්ධන ලාභය. කොටසකට ප්‍රාග්ධන ලාභය වෙන්නේ 1328 අපි කොටස් 1000න් බෙදනවා. එතකොට පුතාලට පේනවා මෙතන 1 7 1 3 2 8 කියලා එන්නේ රුපියල්. ඉතින් සතවලට ගන්නකොට අන්න එතනදී සැලකිලිමත් වෙන්න මෙතන අපිට උපරිම දශම ස්ථාන දෙකකට ගන්න 1.33 නේ රුපියල් 1.33 ඒක තමයි කොටසට ප්‍රාග්ධන ලාභය. එහෙම නිසා අන්න අපි එනවා කොටසක වෙළඳපොළ මිල. කොටසක වෙළඳපොළ මිල. එතකොට කොටසක වෙළඳපොළ මිල වෙන්නේ ප්‍රාග්ධන ලාභයක් ඉන්න 20ට එකතු කරනවා 1.33. රුපියල් 21.33යි තමයි උත්තරේ එන්නේ. ඔන්න රුපියල් 21.33යි. අඩුපාඩුවක් තියෙනවනම් හදාගන්න බලන්න ඉක්මනට.
ඔව් මොකද පැහැදිලිද මම නැවත සාකච්ඡා කරන්න ඕනද අතනදී අර අපි කියන්නේ තේරුණානේ එතකොට මේ අර ආදායම කියන කාරණාව මූලික වෙනවා නම් පොඩිය තමයි අපි ගන්න ඕනේ. එතකොට මුළු මුදලට යනවා නම් උත්තරේ ගොඩනගන්න පුළුවන්. එතනදී අර ආදායම කියන කාරණාවට පොඩ්ඩක් පරිබාහිර වෙනවා. හැබැයි ඉතින් ඔබට ලකුණු අඩු කරන්නේ නැති වෙයි. ඔය විදිහට ගොඩනැගීම තමයි එන්න ඕනේ. අපි දෙවෙනි ප්‍රශ්නෙට යමු. ප්‍රස්තාර ගන්න. ඔබ නිශ්ශබ්දව ඉන්නවා කියන්නේ ගැටලුවක් ඔබට නැති බව තමයි මම හිතන්නේ. මේක විවෘත සංවාදයක්. ඔබට ඕන ප්‍රශ්නයක් ඕන දෙයක් අපි තර්ක විතර්ක කරලා විසඳගෙන යමු. එහෙනම් පුතාලා මම ඔබෙන් බලාපොරොත්තු වෙනවා ඔබ කතා කරන්න. ඔබ ලැජ්ජ බය පැත්තකින් දාලා කතා කරන්න ඔබ හදපු විදිහ ඉදිරිපත් කරන්න ඒක හරිද වැරදිද කියන එක අපි බලමු ඒවා අපි නිවැරදි කරගෙන යමු ඔබ කතා කරොත් තමයි ඔබේ වැරද්ද හෝ නිවැරදිභාවය තහවුරු කරගන්න පුළුවන් ඒ හින්දා මම නැවත කියනවා මෙතන ලෝක පිරිසක් නෑ 13 දෙනා ඉන්නේ ඒ හින්දා ඕගොල්ලන්ට පුළුවන් ඕන දෙයක් මගෙන් අහන්න සාකච්ඡා කරන්න තර්ක කරන්න නේ අපි මේක සංවාදාත්මකව ගොඩනගුවොත් ඔබට මේ විෂය කරුණු හොඳට ධාරණය වෙනවා. මේක සාකච්ඡාව තුළ තමයි ධාරණය වෙන්නේ. සංවාදයේ තුළ තමයි ඔබේ මනස අපසාරී චින්තනයකට යොමු වෙන්නේ. විහිදුණු සිතුවිලි වලට ඔබ ගෙනියනවා විෂය තුළ. එහෙනම් අනිවාර්යයෙන්ම පුතේ ඔබ කතා කරන්න. ප්‍රශ්නාංක 2. ප්‍රස්තාර සුපුරුදු පරිදි. ඒ සඳහා කවුද අපිට අවස්ථාව ගන්නෙ? ඔබේ කවුද අවස්ථාව ගන්න? ප්‍රස්තාර ගැටලුව. හොඳ ප්‍රස්තාර ගැටලුවක් තියෙනවා. කවුද අවස්ථාව ගන්න? නිර්මාණී කරාද ප්‍රස්තාර ගාන නිර්මාණි දුව ඔව් සර් නේ අපි එනම් නිර්මාණිව සම්බන්ධ කරගමු පුළුවන් ද ප්‍රස්තාරේ අපිට පින්තූරයක් දාන්න ස්ක්‍රීන් ෂෙයා එකක් දෙන්න පුළුවන් ද නිර්මාණි ෆෝන් එකෙන් එන්නේ නේද එතකොට අමාරුයිනේ හරි කමන්නේ මම ප්‍රස්තාරේ අදින්නම් ඒකම ඊට පස්සේ සාකච්ඡා කරගෙන යමු ඔයා උදව් කරන්න මේකේ මේක තියෙන්නේ පුතා මෙන්න මෙහෙම y සමානයි k වාරයක් අඩු කිරීම x ඍණ 1 වර්ගය හරිනේ මේක එතකොට x අගේ වගුව අපිට දීලා තිනවා ඍණ 2 ඍණ 1 බිංදුව 1 2 3 4 y සඳහාගේ දීලා තියෙනවා ඍණ 6 ඍණ 1 2 3 2 ඍණ 1 ඍණ 6 ඔබට අගේ වගුව සම්පූර්ණයෙන්ම දීලා තියෙනවා කිසිදු දෙයක් ඔබට පුරවන්න නැහැ චිතේ තමයි අඩුපාඩු සහිතව දීලා තියෙන්නේ ඒ හින්දා ඔබෙන් බලාපොරොත්තු වෙනවා මොකද්ද පළවෙනි ප්‍රශ්නය කේහි අගේ කීයද කියලා ඒගේ පළවෙනි ප්‍රශ්නය කේහි අගේ කීයද කියලා නිර්මාණි කොහොමද ඒක ගත්තේ? සමමිති කක්ෂයට නෙගෙහිමක 3 ගත්තා. අනිවාර්යයෙන්ම මෙතන අවබෝධය සම්බන්ධව තමයි තියෙන්නේ. පූර්ණ වර්ගයක් සහිත ප්‍රකාශනයක් විදිහට නෙමෙයි තියෙන්නේ.
අපිට මෙයාව ලියන්න පුළුවන් නේද ඍණ x ඍණ එකේ වර්ගය ධන k කියලා. ඔන්න ඔහම ගන්න පුළුවන්. මෙයා ඍණ හින්දා අනිවාර්යයෙන්ම මෙයා එන්නේ පුතේ උපරිමය. ඒක පැහැදිලි වෙනවා x ගේ ඍණ දෙකේ ඉඳන් ධන 4 දක්වා ව්‍යාප්ත වෙනකොට y ගේ ඍණ 6න් පටන් ගන්නවා. ඍණ 6න් ඍණ 1ට එනවා. 2ට එනවා 3ට එනවා. මේ අගේ වගුව තුල ප්‍රස්ථාරයේ පිළිබඳ හොඳ පුරෝපතනයක් කරන්න පුළුවන්. මේ ප්‍රස්ථාරයේ ගත්ත ගමන් අඳින එක නෙවෙයි දකින්න එක තමයි පළවෙනියෙන්ම වෙන්නේ. දැකලා අඳිනකොට නිවැරදි වෙනවා. නොදැක අඳිනකොට වැරදියට එනවා. වැරදි බව අඳුර ගන්නත් බැරි වෙනවා. අන්න ඒකයි. එහෙනම් මේ ඔයගොල්ලන්ට පේනවා ඍණ 6 ඍණ 1 2 3 2 ඍණ 1 ඍණ 6 කියන්නේ ඉහළට ගිහිලා පහළට එන්නේ උපරිමය. අපි දන්නවා මේ ආකෘතිය තුල කේවලින් නිරූපණය වෙන්නේ කවුද මේ උපරිමයේ උපරිමාගය. උපරිමාගයේ පෙන්නන තැන තමයි මෙන්න මෙතන. මොකද්ද මේ x මෙයාගේ සම්මිතිකාක්ෂය x සමානයි 1යි. x ඍණ 1 බිඳුවට සමාන කරාම එන්නේ x සමානයි 1යි. මේක තමයි සමමිතිකාක්ෂය. x සමාන 1 වෙනකොට මේ සම්මිතිකාක්ෂය මත තමයි උපරිම ලක්ෂය පිහිටන්නේ. සම්මිතිකාක්ෂයේ මත තමයි උපරිම ලක්ෂය පිහිටන්නේ. උපරිම ලක්ෂය වෙන්නේ බිඳු 1,3. එහෙනම් k කියන්නේ අපිට පැහැදිලිව පේනවා k සමානයි 3යි. k සමානයි 3යි. නේ? හරි. දැන් අපි එනවා ඊළඟ අවස්ථාවට. අපිට කියනවා සුදුසු පරිමාණයක් ගෙන ඊට සිටේ ප්‍රස්ථාරය අඳින්න කියලා. සුදුසු පරිමාණයක් කිව්වම මතක තියාගන්න ඔබ ගන්න කාර්ටීසිය කන්දාංක තුලේ පරිමාණ අපි දෙකයි සලකන්නේ. කුඩා බෙදුම් 10ක් ඒකක 1යි කුඩා බෙදුම් 5ක් ඒකක 1යි. දැන් කුඩා බෙදුම් කියන්නේ පුතේ උතන ඒකක උතන සෙන්ටිමීටරයේ කොටුව තමයි කුඩා කොටුව වලට බෙදලා තියෙන්නේ. එතකොට අපි බලන්න ඕන මේකේ ප්‍රස්ථාරයක නිවැරදිතාවයේ පවතින්නේ විහිදෙන තරමට. ඒක විහිදෙන තරමට. විහිදෙන තරමට කියන්නේ අපි උපරිමයේ බලන්න ඕන කුඩා බෙදුම් 10කට මේක ගන්න පුළුවන් ද ඒකකේ. x සහ y ට. තව එකක් තමයි x ට ගන්න පරිමාණයම y ට ගන්න ඕනෙත් නැහැ. ඒකත් මතක තියාගන්න. විහිදෙන තරමට අපිට පැහැදිලිව පේනවා මේක ඍණ 6 ඉඳන් ධන 3ට ඒකක 9ක ව්‍යාප්තියක් තියෙනවා. මේක කුඩා බෙදුම් 10කට ඒකක එකක් ලෙස සලකන්න පුළුවන් වෙයි ඔයගොල්ලන්ට. ඒ අනුව ඔබ ප්‍රස්ථාරය අඳිනවා. මම මේ හරියෙන් අඳින්නම්. එතකොට අපි අක්ෂ දෙක ගන්නවා. මේ විදිහට මේ y අක්ෂය ඊට පස්සේ x අක්ෂය මූල ලක්ෂ්‍ය. ඊට පස්සේ අපි ක්‍රමාංකණය කරනවා ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 ඍණ 5 ඍණ 6 කුඩා බෙදුම් 10ක් ඒකක එකක් ලෙස 1 2 3 අපි 4 වෙනකන් ගන්නවා. මෙතනත් එනවා 1 2 3 4 මේ පැත්තට අපි ගන්නවා ඍණ 1 ඍණ 2 ඍණ 3 හොඳටම ඇති. ඍණ 2 වෙනකොට ඍණ 6යි ඍණ 2 වෙනකොට ඍණ 6යි ඍණ 1 ඍණ 1යි ඊට පස්සේ බිංදුව 2යි ඊට පස්සේ 1 3යි ඊට පස්සේ 2 2යි ඊට පස්සේ 3 ඍණ 1යි ඊට පස්සේ 4 ඍණ 6යි. ඔය විදිහට දරුවනි ප්‍රස්ථාරයේ මේ ආකාරයට සුමට වක්‍රයකින් ඔයගොල්ලෝ ගොඩනගලා තියෙන්න ඕන සුමට වක්‍රයක් එන්න ඕන. මේ තමයි එතකොට අපි මෙයාව අපි නම් කරනවා මොකද්ද y සමානයි දැන් අපිට ගන්න පුළුවන් 3 අඩු කිරීම x ඍණ 1 වර්ගය කියලා. හරි. ඔන්න ඔහොමයි. ඊළඟට අපි ප්‍රස්ථාරයෙන් බලාපොරොත්තු වෙනවා. ඉස්සෙල්ලකින් මට ලකුණු බෙදන්න බැරුණානේ. මම ලකුණු කියන්නම් තව පොතකින්. මේකේ ඊට පස්සේ b කොටසට අපි එනවා. b කොටස මේ දෙවෙනි එකට තමයි මේ උත්තරය. ප්‍රශ්නාංක 2. දැන් b කොටස. අපිට කියනවා y ඍණ 3ට වැඩි හෝ සමාන වන විට x අගේ ප්‍රාන්තරය අපෙන් අහනවා. y ඍණ 3ට වැඩි හෝ සමාන වන විට
වයිගයාගේ ඍණ 3 හෝ ඊට වැඩි වන විට එහෙනම් අපි y සමානයි ඍණ 3 කියන රේඛාව අපි හඳුන්වනවා. y සමානයි ඍණ 3 රේඛාව. ඒ කියන්නේ මෙන්න මෙයා. මෙයා තමයි y සමානයි ඍණ 3 රේඛාව. ඊට අදාළව අපි x කණ්ඩාංක දෙක අපි හොයාගෙන යනවා කඩ රේඛාවලින්. මේවා සාක්ෂි. මේවා ඔබ හොයාගෙන යන්න ඕන. අනිවාර්යයෙන්ම මෙතන ඔබට එන්න ඕනේ කණ්ඩාංක දෙක පුතා. ඍණ 1.5 එනවා. අනිත් පැත්තේ එනවා ධන 3.5. එතකොට වයිගයාගේ ඍණ 3 සහ ඊට වැඩි අවස්ථාව කියන්නේ මේ සම්පූර්ණ අවස්ථාව. එහෙනම් x ගේ ව්‍යාප්තිය වෙන්නේ x ගේ පරාසය වෙන්නේ ඍණ 1.5ට වැඩි අඩු හෝ සමාන x අඩු හෝ සමාන 3.5 කියන උත්තරය. මේක තමයි ඔබේ බලාපොරොත්තු වෙන උත්තරය. මේකද දශම එකක වාසියක් ධන හෝ ඍණ 0.1ක වාසියක් ඔබට දෙනවා. 0.1ක වාසියක් ඔබට ලැබෙනවා. ඊළඟට මම නිගාන හදන්නේ. කෝ නිර්මාණී අහගෙන ඉන්න මම හදලා. නිර්මාණී ඊළඟට අහනවා මෙන්න මේ ප්‍රශ්නේ. 3 අඩු කිරීම x ඍණ 1 වර්ගය සමානයි බිඳුව සමීකරණයේ මූල භාවිතයෙන් මූල 3 අගය සොයන්නලු. කොහොමද ගත්තේ? ඔය සමීකරණේ ඍණ වර්ග x ඍණ 1 වර්ගය එහා පැත්තට ගෙනියන එතකොට ධන වෙනවා. ඔමින්න ඒ කියන්නේ මම මෙහෙම ලිව්වොත් x ඍණ 1 වර්ගය සමානයි 3යි. හරිනේ? මම තව ලොකුවට ලියන්නම්කෝ. x ඍණ 1 වර්ගය සමානයි 3යි. හරි. පස්සේ වර්ගය අයින් කරන දෙපැත්තටම වර්ගමූලය ගන්නවා. x ඍණ 1 වර්ගය සමානයි 3යි. මෙතන වර්ගමූලය අපි සලකනවා. එතකොට මෙතන වර්ගමූලය සලකනකොට ධන හෝ ඍණ දෙකම දානවද ඔහම? ඔව්. නැහැ. ඔව් නේ. ඇයි දාන්න අවශ්‍ය නැද්ද? ඕකේ මූල 3 අගය අහන හින්දා ධන මූල 3 අගය අහන හින්දා අපිට මෙතන ධන මූල 3 විතරක් සැලකුවා නම් නැති. එනම් මූල 3 විතරක් අපිට ඕම සලකන්න පුළුවන්. මෙතන ඔක්ම දාලා මූල 3 විතරක් යන්න පුළුවන්. ඊළඟට මොකද කරේ? x ට සමාන කරනවා ධන මූලය 1යි x ගේ ධන මූලය අපි ගන්නවා. මොකද මේක ධන මූලය එන්නේ අර x අක්ෂයත් සමග ඡේදනය වන ලක්ෂයේ x කණ්ඩාංකය නේද? x අක්ෂයත් සමග ඡේදනය වන x කණ්ඩාංකය. මෙන්න මේ කණ්ඩාංකය. කීයද එතන කණ්ඩාංකය ආවේ දුවට? 1.7 1.2ද 1.7 තමයි එන්න ඕනේ. එතකොට අපි මෙතන x වෙනුවට දානවා 2.7. 2.7 අඩු කිරීම 1 සමානයි මූල 3යි. නේ? එම නිසා මූල 3 යගේ තමයි 1.7යි. නේ? ඔන්නෝම තමයි ගොඩ නැගෙන්නේ. හරි පුතා බොහොම හොඳයි. ඊළඟට අපේ තුන්වෙනි ප්‍රශ්නය අහනවා y සමානයි k ඍණ අපේ තුන්වෙනි ප්‍රශ්නය අහනවා තුන්වෙනි එක y සමානයි k ඍණ x ඍණ 1 වර්ගය සහ ප්‍රස්ථාරයේ ඇඳීමෙන් තොරව y සමානයි x ඍණ 1 වර්ගය අඩු කිරීම k යන ශිත දෙකේ ප්‍රස්ථාරයේ පොදු ලක්ෂණ දෙකක්. මේ ප්‍රස්ථාරයේ පොදු ලක්ෂණ දෙකක්. මේ දෙන්නගෙම. මොකද්ද නිර්මාණي ලිව්වේ? සමමිතික අක්ෂයේ එකම සමමිතික අක්ෂයේ තිබීම ප්‍රස්ථාර දෙකම එකම මූල සමාන වේ. ප්‍රස්ථාර දෙකේ කිව්වොත් හරියන්නේ නැහැ. ප්‍රස්ථාරයක මූල නැහැනේ. ප්‍රස්ථාරය කියන්නේ ශිතයක්. ශිතයක මූල නැහැ. මූල කියන්නේ විසඳුම්. විසඳුම් වෙන්නේ සමීකරණයක. එතකොට මොකද කියන්නේ? ප්‍රස්ථාර දෙකම x අක්ෂයේ එකම ස්ථානයකින් ඡේදනය අන්න ඒක කියවෙන්න ඕනේ. මොතන මූල ගැන කතා කරනවා නම් ඔයා වර්ගජ සමීකරණය කියන්න ඕන. එහෙමනම් ඔයා මෙහෙම ගලපන්න ඕන. ඊට ශිත දෙක භාවිතයෙන් ගොඩනැගෙන
තුන ඍණ x ඍණ 1 වර්ගයේ සමානයි බිඳුව වර්ගජ සමීකරණයේ මූල එකම අගයක් ගැනීම කියලා කියවෙන්න ඕන. ඉතින් එච්චර දුර ලියන්න ඕනේ මෙම ශිත දෙකෙන් නිරූපණය වන ප්‍රස්ථාරය x අක්ෂය එකම ස්ථානවලදී ඡේදනය වේ. x අක්ෂය එකම ස්ථානවලදී ඡේදනය වේ. නේ? ලියලා නැත්තම් ලියා ගන්න. x අක්ෂය එකම ස්ථානවල ඔන්න ඔහොමයි පුතේ. හරි? එහෙමනම් මෙතන එන්න ඕනේ ලක්ෂණ දෙක ලියලා නැත්තම් ලියාගන්න. එකම සමමිතික අක්ෂයක් තිබීම ප්‍රස්ථාර දෙකෙන්ම x අක්ෂයේ එකම ස්ථානවලදී ඡේදනය වීම. ප්‍රස්ථාර දෙකෙන්ම x අක්ෂයේ එකම ස්ථානවලදී ඡේදනය වීම. ඉතින් මෙතන ලකුණු වෙන් වෙනවා k සමානයි 3ට 1යි ප්‍රස්ථාරයේ අදිනවට 3යි පරාසයට ලකුණු 2යි දෙවෙනි කොටසට ලකුණු 2ක් හම්බ වෙනවා. ඒකෙදි අර x ඍණ 1 සමානයි මූල 3 කියලා ගන්නවට 1යි 2.7 මූලයේ ලෙස හඳුනා ගැනීම. ඊට පස්සේ මෙතන ලක්ෂණ දෙකට එක එක ලකුණු 2ක් හම්බ වෙනවා. ඉතින් හොඳ ගැටලුවක්. මෙතන අපිට ප්‍රස්ථාරය අර පිහිටීම් හොයන්න දීලා නැහැ. කෙලින්ම අපිට ප්‍රස්ථාරය අඳින්න තියෙන්නේ. ශිතේ පිළිබඳ මේක අවබෝධයේ සම්බන්ධ ගැටලුවක් ලෙස අපිට දකින්න පුළුවන්. අවබෝධයේ සම්බන්ධ ගැටලුවක්. හරි. අපි දැන් එනවා පුතා ප්‍රශ්නාංක 3ට අපි එන්න හදන්නේ. කවුද අපිට ඒකට ඉදිරිපත් කිරීමට ඒක ඉදිරිපත් කරන්නේ? ප්‍රශ්නාංක 3. මං කියනකම් ඉන්නවට වැඩිය ඔබට පුළුවන් අවස්ථාව ගන්න. සර්. කවුද? දිනුකද? ඔව් සර්. අපි බලමු. ඔන්න ස්ක්‍රීන් ෂෙයා එකක් කරනවද? ඔව් සර්. ඔන්න. හරිනේ. අන්න හරි. ගැටලුව මුලින්ම කියන්න බිනුක ගැටලුව කියලා පැහැදිලි කරන්න. ඔබට අවස්ථාව. සති පොලෙන් එළවලු රැගෙන විත් අලෙවි කරන සිල්ලන වෙළෙන්දෙක් පෙර සතියේ මාළු මිරිස් කිලෝග්‍රෑම් 2ක් හා බෝංචි කිලෝ 3ක් රුපියල් 530ට මිලදී ගත්තේය. මෙම සතියේ මාළු කිලෝග්‍රෑම් 1ක මිල රුපියල් 30කින් වැඩි වී බෝංචි කිලෝග්‍රෑම් 1ක මිල රුපියල් 20කින් අඩුව තිබුණු නිසා ඔහු රුපියල් 490කට මිලදී ගත්තේ මාළු මිරිස් කිලෝග්‍රෑම් 1ක් හා බෝංචි කිලෝග්‍රෑම් 4ක් පමණි. ඊට පළවෙනි කොටස තියෙන්නේ පෙර සතියේ මාළු මිරිස් කිලෝග්‍රෑම් 1ක මිල රුපියල් x ද බෝංචි කිලෝග්‍රෑම් 1ක මිල රුපියල් y ද ලෙසගෙන ඉහත තොරතුරු ඇතුළත් සමීකරණ දෙකක් ගොඩනගන්න කියලා. මේ කියනවානේ එතකොට පෙර සතියේදී මෙයා රුපියල් 530ට මාළු මිරිස් කිලෝග්‍රෑම් 2කුයි බෝංචි කිලෝග්‍රෑම් 3කුයි ගන්නවා කියලා. ඒ කියන්නේ මෙතන මාළු මිරිස් කිලෝග්‍රෑම් 1ක මිල රුපියල් x නම් මාළු මිරිස් ගන්න ගියපු මිල රුපියල් 2යි x වෙනවා. එතකොට බෝංචි ගන්න ගියපු මිල 3යි y වෙනවා. ඒක සමාන වෙනවා 530ට. ඒක තමයි පළවෙනි සමීකරණය නේ. පළවෙනි සමීකරණය ඒක. එතනට එක ලකුණක් ලැබෙනවා එතනට. ඔව්. ඊට පස්සේ ඊළඟට දැන් මෙම සතියේ මාළු මිරිස් වල මිල රුපියල් 30කින් වැඩි වෙනවා කියනවනේ. ඒ කියන්නේ මාළු මිරිස් කිලෝග්‍රෑම් 1ක මිල වෙනවා x ධන 30. එතකොට බෝංචි වල මිල රුපියල් 20කින් අඩු වුණා. ඒ කියන්නේ බෝංචි වල මිල y ඍණ 20 වෙනවා. එතකොට මෙයා මේ සතියේදී ගන්නේ මාළු මිරිස් කිලෝග්‍රෑම් 1යි. ඒ කියන්නේ x ධන 30 බෝංචි කිලෝග්‍රෑම් 4ක් එනවා. එතකොට 4 වරහන් ඇතුලේ y ඍණ 20. එයාට ගිහිල්ලා තියෙනවා රුපියල් 490. ඒක තමයි දෙවෙනි ලකුණ ලැබෙන තැන. දෙවෙනි සමීකරණය. හරි. ඊට පස්සේ මේ කියන්නේ මේ සමීකරණ දෙක විසඳලා මාළු මිරිස් සහ බෝංචි කිලෝග්‍රෑම් 1ක පෙර සතියේ මාළු මිරිස් සහ බෝංචි කිලෝග්‍රෑම් 1ක මිල වෙන වෙනම සොයන්න කියලා. ඒ කියන්නේ අපිට දැන් මේකේ x හා y හොයන්න තියෙන්නේ. එතකොට මම මේකේ x
කියන මේ විජය පදේ සංගුණක සමාන කරගන්නවා. එතකොට මම දෙවැනි සමීකරණය දෙකෙන් ගුණ කරා. එතකොට එනවා 2x ධන 60 ධන 8 වරහන් ඇතුලේ y ඍණ 20 සමානයි 980ක් කියලා. ඊට පස්සේ තුන්වෙනි සමීකරණය පළවෙනි සමීකරණය අඩු කරා. එතකොට 2x ධන 60 ධන 8 වරහන් ඇතුලේ y ඍණ 20 ඍණ 2x ඍණ 3y සමානයි 980 ඍණ 530 වෙනවා. එතකොට මේක සුළු කරාම මෙතන වරහන් ඉවත් කරාම එනවා 8y ඍණ 160. මෙතන 2x අඩු කිරීම 2x එතකොට 2x ඉවත් වෙලා යනවා. ඊළඟට මෙතන 980ෙන් 530ක් අඩු කරාම 450ක් එනවා. ඊළඟට මෙතන තිබ්බ 60 මම අඩු කරනවා දෙපැත්තෙන්ම. එතකොට 450 ඍණ 60. එතකොට මෙතන 8y වලින් 3y අඩු කරාම 5y. 160ක් ආව 160 මම දෙපැත්තටම එකතු කරනවා. එතකොට 450 ඍණ 60 ධන 160 වෙනවා. එතකොට එනවා රුපියල් 550. 5y සමානයි 550ක් වෙනවා. දෙපැත්තම පහෙන් බෙදුවා. එතකොට y සමානයි 110ක් වෙනවා. ඊළඟට මගේ y වලට ආපු අගය මම මේ පළවෙනි සමීකරණයට ආදේශ කරා. එතකොට 2x ධන 3 වාරයක් 110 සමානයි 530ක් වෙනවා. ඊළඟට මෙතන 3 වරක් 110 330යි. ඒ 330 මම දෙපැත්තෙම අඩු කරනවා. එතකොට 2x සමානයි 200ක් වෙනවා. දෙපැත්තම දෙකෙන් බෙදුවට පස්සේ x සමානයි 100ක් වෙනවා. එතකොට අවසානයේ මම ගැලපුවා මාළු මිරිස් කිලෝග්‍රෑම් එකක පෙරමිල රුපියල් 100යි. බෝංචි කිලෝග්‍රෑම් එකක පෙරමිල සමාන රුපියල් 110යි කියලා. ඔතන දැන් ලකුණු ලැබෙන්නේ පළවෙනි සමීකරණ මේ 1 2ට ලකුණු එක එක හම්බ වෙනවා. ඊළඟට ඔයා මෙතන මේ අඥාතයේ x ඉවත් කර ගැනීමේ අරමුණ පදනම් කරගෙන දෙවෙනි සමීකරණය දෙකෙන් ගුණ කරන බව පෙන්නනවනේ. අන්නේ අවස්ථාවට එක ලකුණක් ලැබෙනවා. එතනට එක ලකුණක්. ඊළඟට y සමාන 110ට එක ලකුණක් හම්බ වෙනවා. ඊළඟ ලකුණ ලැබෙන්නේ මෙන්න මේ ඉදිරිපත් කිරීම. පෙර මාළු මිරිස් කිලෝග්‍රෑම් එකයි බෝංචි කිලෝග්‍රෑම් එක මිල කියලා රුපියල් වලින් මේ දක්වනවට එක ලකුණක් ලැබෙනවා. ඒ කියන්නේ මෙතන කොටස් දෙකටම ලකුණු එතකොට 3යි 3යි 6ක් ලැබෙනවා. 3යි 3යි 6ක් එනවා. මෙතන 110ට 1යි 100ට 1යි මෙතන ඉදිරිපත් කිරීමට 1යි. මෙතන සමීකරණ 3ට අර දෙකෙන් ගුණ කරන බව පෙන්නනවට 1යි. ලකුණු 6කට මේක යනවා. හරි. යමු ඊළඟ කොටසට. කියන්න. මේක කොහොමද පැහැදිලි කරන්නේ? විනුක අපිට ඇහෙන්නේ නැහැ. sorry sir මම mic එක off කරලා තිබ්බා. මේකේ තියෙන්නේ මෙම සතියේ මාළු කිලෝග්‍රෑම් එකක මාළු මිරිස් කිලෝග්‍රෑම් එකක මිල බෝංචි කිලෝග්‍රෑම් එකක මිලට වඩා කීයක් වැඩිද කියලා. එතකොට මේ සති මේකේ තියෙනවා මේ සතියේ මාළු මිරිස් කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 30කින් වැඩි වුණා කියලා. අපි කලින් කොටසේදී හොයාගත්තා පෙර සතියේ මාළු මිරිස් කිලෝග්‍රෑම් එකක මිල කීයද කියලා. රුපියල් 100යි ආවේ. ඒතර වැඩි රුපියල් 30ත් එක්ක රුපියල් 130ක් වෙනවා මේ සතියේ මාළු මිරිස් කිලෝග්‍රෑම් එකක මිල. ඒතර බෝංචි කිලෝග්‍රෑම් එකක මිලට රුපියල් 20කින් අඩු වෙලා තියෙනවා. කලින් සතියේ 110යි. ඒකෙන් 20ක් අඩු කරාම රුපියල් 90යි. එතකොට 130න් 90ක් අඩු කරාම රුපියල් 40ක් වෙනසක් එනවා. ඒ කියන්නේ මාළු මිරිස් කිලෝග්‍රෑම් එකක මිල බෝංචි කිලෝග්‍රෑම් එක මිලට වඩා රුපියල් 40ක් වැඩි. 40කින් වැඩි. එතන ලකුණු දෙකක් එනවා. 40ට 1යි 130 90න් අඩු කරන බව පෙන්නනවට එක ලකුණයි. ඊළඟ එක මිල ගණන් වෙනස් වුවද මිල ගණන් වෙනස් වුවද එළවලු දෛර්ඝ්‍යයම පෙර සතියේ එකත් ප්‍රමාණයම මෙම සතියේද මිලදී ගත්තේ නම් ඔහුට මෙම සතියේද වැය වන්නේ පෙර සතියේ වැය වූ මුදලම් බව පෙන්වන්න කියලා. එතකොට එයා කලින් සතියේ ගන්නවා මාළු මිරිස් කිලෝග්‍රෑම් 2කුයි බෝංචි කිලෝග්‍රෑම් 3කුයි. එතකොට මාළු මිරිස් කිලෝග්‍රෑම් 2ක් කියන්නේ අපිට මේ සතියේ මාළු මිරිස් කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 130යි. ඒතර 130 ගුණ කිරීම 2. එතකොට බෝංචි කිලෝග්‍රෑම් 3ක් කියන්නේ මේ සතියේ ඒක රුපියල් 20ක් අඩු වෙලා රුපියල් 90යි. ඒක 3 වරක් 90. එතකොට යනවා 260 එකතු කිරීම 270 රුපියල් 530ක් එනවා. එතකොට කලින් සතියේ
ගත්ත එයා මේ ගන්න වැය කරපු මුදල 530යි. 530ක්. ඒ නිසා වැය වෙන්නේ සමාන මුදලක්. එතකොට එතන ලකුණු ලැබෙනවා එක එක ලකුණු දෙකක්. බොහොම හොඳයි. අර පුංචි ගැටලුවක් තිබුණා මේ පුංචි සංශෝධනයක් කරලා තිනවා දෙවෙනි වර බැලීමද මේ මොහොතද? මෙතනත් 6 5550. ඒ උනේ දෙවෙනි වර බැලීමේදීද නැත්නම් පළවෙනි සැරේම කරගෙන යනකොටද? දෙවෙනි වර බැලීමේදී. දෙවෙනි වර බැලීමේදී. එහෙනම් දෙවෙනි වර බැලීම විය යුතුයි කියන එක නේ? නැත්නම් මෙතන එන අගයන් වෙනස් වීමකට ලක් වෙලා තියෙන්නේ. අන්න ඒකයි. ඔය දැන් ස්පීඩ් එකත් එක්ක දෙවෙනි වර බලන එක ඔයාට වාසිදායි. අන්න ඒකත් මතක තියාගන්න. ඒක තමයි. බොහොම හොඳයි. හරි. ඔය විදිහටයි ඉස්සලා ඒකේ අන්තිම කොටසට ලකුණු 2යි 1 ලකුණු 2යි. ගැටලුව හරියට හඳුනාගත්තාම ගැටලුව පේනවනම් Tamanට දැනුම තියෙනවනම් ඒ දැනුමයි ඒ ගැටලුවට විසඳුම ගොඩනගන්න හරි පහසුයි. නේ? ආම්පන්න තියෙන්න ඕන. ආම්පන්න තිබුණොත් තමයි අපිට යමක් ගොඩනගන්න පුළුවන්. ආම්පන්න ලෙස මම කතා කරන්නේ දැනුම. අපි දැන් එනවා ප්‍රශ්නාංක 4ට. ප්‍රශ්නාංක 4 තියෙන්නේ ත්‍රිකෝණමිතිය. ඒ වගේ මට විස්තර කරලා දෙන්න බලන්න කවුද? කවිදු ඉන්නවද? යුදම් ඉන්නවා. යුදම් කතා කරන්නෙම නැහැ. යුදම් කතා කරන්නේ? ඔව් සර්. ඔව්. ත්‍රිකෝණමිතිය ගන්න අපි ස්ක්‍රීන් ෂෙයා එකක් දාලා විස්තර කරමුද? සර් PC එකේ ඉන්න මේ මම ෆොටෝ එකක් ගහගෙන දාගත්තේ නෑ මේ සර් PC එකට. ලැප් එකකින් ඉන්නේ මම. ඒක අපොතට ගන්න අමාරුද? ඔව් සර් මේ කැම් එක නෑනේ මේ ලැප් එකේ බාර පොඩි කැම් එකක් ඉන්නේ. ඒක කාටද ස්ක්‍රීන් ෂෙයා එකක් දාලා විස්තර කරන්න පුළුවන්? මට පුළුවන්. කරමු එන. අවස්ථාව දෙන්න. කමිදු නේද? කමිදු ෂෙයා. ගන්න පුතේ බලන්න. ඔබට අවස්ථාව තියෙනවා. පුරසය අපිට ගාන කියනවා තිරස් බිමක එනම් ලක්ෂයක සිටින සරත්ත එම බිමෙහි ඇති xy කුළුණක මුදුන වූ x පෙනෙන්නේ අංශක 36යි කලා 30ක ආරෝහණ කෝණයකිනි. එහි සිට කුළුණ පාමුලට ඇති දුර මීටර 20ක් කි. ඉහත තොරතුරු දැක්වීමට දල සටහනක් ඇඳ එහි කුළුණේ උස සොයන්න කියලා. ඔව්. දල සටහනක් අඳින්න ඕන. එතකොට දල සටහන තුල xy කුළුණ තියෙන්න ඕන. එතකොට y වලින් ඉඳන් මීටර 20ක් දුරින් a පිහිටීම තියෙන්න ඕනනේ. එතකොට එතන ආරෝහණ කෝණය 36යි අංශක 30යි. 36යි අංශක 30 සඳහන් වෙන්න ඕනනේ. ආරෝහණ කෝණය කියන්නේ තිරසත් සමග ඉහළට සාදන කෝණය. S මට්ටමනේ අපි තිරස කියලා සලකන්නේ. හරි. එතනට දල සටහනට ලැබෙනවා ලකුණු දල සටහනද කුළුණේ උස සොයන්න. දල සටහනට එක ලකුණයි හම්බ වෙන්නේ. හරි කුළුණ උස හොයාගත්තේ කොහොමද කවිදු? කුළුණේ උස සොයාගත්තේ සර් ටැන්ජන් අනුපාතය. ටැන්ජන් අනුපාතය. කොහොමද ගත්තේ? tan 36යි කලා 30 සමාන කරා xy බෙදීම 20ට නේ? ඔව් සර්. ඔව් tan 36යි කලා 30 xy බෙදීම 20ට සමාන කරා. එතකොට tan 36යි කලා 30 ඔයාට කීයද ආවේ? 0.74යි 0.0. 0.74යි සමානයි xy බෙදීම 20යි. xy හොයන්න 0.74යි 20ෙන් ගුණ කරා. උත්තරේ කීයද එන්නේ එතකොට? 14.8යි. මීටර් 14.8යි. එතකොට එතනට ලකුණු 3ක් එනවා.
දල සටහනට 1යි දල සටහන තුල බලාපොරොත්තු වුණා ආරෝහණ කෝණයයි මීටර් 20යි. අතන ටැන්ජන් අනුපාතය හඳුනා ගැනීමට 1යි 0.74යි 0.0 හඳුනා ගන්නවට 1යි xy 14.8 හඳුනා ගන්නවට 1යි. හරි? 14.8 හඳුනා ගන්නවට 1යි. දැන් ඊළඟට අහනවා ඊළඟට ඊළඟ කොටස අපිට කියනවා කුළුණ පාමුල සිට මීටර් 10ක් උසින් වූ B ලක්ෂයේ සිට ගැට ගැසූ මීටර් 25ක් දිග කම්බියක් පොළොව මත වූ A පිහිටි පැත්තට විරුද්ධ පැත්තේ වූ C ලක්ෂයට ගැට ගසා ඇත. මෙම තොරතුරු රූප සටහනේ දක්වා කම්බිය හා පොළොව අතර කෝණය ඊට එහි පිහිටන ආරෝහණ කෝණයට වඩා අඩු බව පෙන්වන්න. ගැට ගැසීම සඳහා වැය වූ කම්බියේ කොටස නොසලකා හරින්නලු. එතකොට මොකද කරේ කවිදු? එතෙන්ද සයින් අනුපාතය දැන්. එතනදී සයින් අනුපාතය තමයි ගන්න වෙන්නේ. මොකද කම්බියේ දිග අපිට දීලා තියෙන්නේ. කම්බියේ දිග. එතකොට sin θ සමානයි 10 බෙදීම 25 කියලා ගත්තේ නේ. 10 බෙදීම 25. සර් මං එතන ඒ ටික ෆොටෝ එකක් අරගෙන නෑ සර්. ඔව්. කමන්නේ. මං එතන ඉඳන් පොඩ්ඩක් විස්තර කරන්නම්. හරි? හරි පුතා. thank you. මං එතන ඉඳන් විස්තර කරන්නම්. මෙන්න මෙහෙමයි. දැන් මෙහෙම අපිට කියනවනේ මේකේ තිරස් බිමක තියෙන්නේ මෙහෙම තිරස් බිමක මේ වගේ කුළුණ නේ ඊට පස්සේ මෙතන අපි පෙනෙන විදිය තමයි මේ මෙතන A මෙතන X මෙතන Y එතකොට මෙතන අංශක 90යි මෙතන 36යි කලා 30 මේ කෝණේ අංශක 36යි කලා 30 36යි කලා 30 මෙතන B කියන ලක්ෂයක් තියෙනවා මෙතන ඉඳන් මෙහෙම එනවා මෙතන එන්නේ මීටර් 25යි මෙතන එනවා මීටර් 10යි ඔන්න ඉතින් අපිට මෙන්න මේ කෝණේ තමයි හොයන්න ඕනේ θ නේ මේ කෝණේ හොයන්න ඕනේ එතන මේ කෝණේ හොයන්න නම් අපිට මෙතන 10ක් කුසින්නේ මෙයාව ගැට ගහන්නේ මීටර් 10ක් කුසින් එහෙනම් අපි ගන්නවා දෙවෙනි මම මේ කතා කරන්නේ දෙවෙනි කොටස sin θ සමානයි 10 බෙදීම 25 10 බෙදීම 25 සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ එතකොට මේක 10 25න් බෙදුවාම පුතාලට එනවා 0.4යි 0.0 ඒ කියන්නේ sin θ එතකොට එන්නේ θ සමානයි මේකේ sin inverse බලන්න ඕන sin inverse බලුවාම පුතාලට එයි 23යි කලා 35 ඔබට එන්න ඕන ඒක ඒ කියන්නේ by එම නිසා අපිට මෙතන y bc කියලා දැම්මොත් bcy සමානයි අංශක 23යි කලා 35යි. හරිද? අපිට කියන්නේ එහි පිහිටි ආරෝහණ කෝණයට වඩා අඩු බව. ඔව්. ඉතින් අපි මෙතන තර්ක කරනවා 23යි කලා 35 අඩුයි 36යි කලා 30ට වඩා. එම නිසා අපි කියනවා අවසානයේ නේ අඩු බව. නේ අපි වචනෙන් කියන්නත් පුළුවන් මේ එහි ආරෝහණ කෝණයට වඩා එහි ආරෝහණ කෝණයට වඩා BCY කෝණය අඩුය කියලා ලියන්නත් පුළුවන්. මෙතනින් නවතුවත් කමක් නැහැ. ඔන්න ඔහොමයි. එතනින් නවතුවත් කමක් නැහැ. ඊළඟට අපිට කියනවා සරත් කුළුණ මුදුන පෙනෙන ආරෝහණ කෝණයේ අගයට කම්බිය හා පොළොව අතර කෝණයේ අගයේ සමාන වීම සඳහා සරත් කුළුණ මුදුන පෙනෙන ආරෝහණ කෝණයේ අගයට
කම්බිය හා පොළොව අතර කෝණයේ අගේ සමාන වීම සඳහා කම්බිය පොළොවට ගැටගසන සීලක්ෂයේ පිහිටිය යුත්තේ කුළුණේ පාමුල සිට කොපමණ දුරකින්ද කියලා අපෙන් අහනවා. අපිට කියනවා සරත් කුළුණ මුදුන පෙළෙන ආරෝහණ කෝණයට කම්බිය හා පොළොව අතර කෝණයේ අගේ සමාන වීම සඳහා. මෙයා දැන් මෙහෙම දැන් මේ කෝණයට කම්බිය හා පොළොව අතර කෝණය සමාන වෙන්න නම් අනිවාර්යයෙන්ම මෙයා තව ඉස්සරහට මෙයා ගැට ගහන්න ඕනේ ඔන්න ඔහොම. ඒ කියන්නේ මේ කෝණේ සමාන වෙන්න ඕන මේ දෙන්න. එහෙනම් මේ C YC දුර තමයි අපෙන් අහන්නේ. YC දුර තමයි අපෙන් අහන්නේ. එහෙමනම් අපිට ගන්න වෙන්නේ ටැන්ජන් අනුපාතය tan 36යි කලා 30 සමාන කරනවා 10 බෙදීම YC ට. අපිට ඕනේ YC එක. මේ tan 36යි කලා 30 අපිට ආවනේ. tan 36යි කලා 30 කියන්නේ 0.44 10 YC. 10 බෙදීම YC. එතකොට YC එන්නේ පුතා 10 බෙදීම 0.74 ඔන්න ඔහොම. ඉතින් මෙතනදී ඕගොල්ලන්ට පැහැදිලිව ලඝු ගණක වලට යන්න වෙනවා නේද? 10 බෙදීම 0.74නේ. එතකොට අපි ලඝු වලට ගියොත් අපිට මෙතන එනවා මම මෙතනින් ගන්න log 10 අඩු කිරීම ලඝු 0.74. log 10 කියන්නේ 1යි 0.74. 0.74 ලඝු වෙන්න ඕන. එතකොට එන්නේ beauty 1 දශම. මට කවුරු හරි ඉක්මනට බලලා කියන්න 74 බිඳුව ලබනක වල 74 බිඳුව හොයලා දෙන්න. beauty 1.6 ආ 6.9යි දෙක. beauty 1.8 8.6යි 9යි දෙක. 8.6යි 9යි දෙක. එතකොට අපි එකෙන් අඩු කරනවා 1.0.0ෙන් beauty 1.6 නේ 1.8යි 6යි 9යි දෙක අපි අඩු කරනවා. එතකොට 10න් දෙකක් 8යි 9න් 9ක් 0යි 9න් 6ක් 3යි 9න් 8ක් 1යි මෙයා එක දුන්නනේ. එතකොට බිඳුව අඩු කිරීම ඍණ 1 ඒ කියන්නේ බිඳුව ධන 1 1යි. නේ beauty මතක් වෙන්න ඕනේ මේ සුළු කිරීම 1යි. ඕනනම් චෙක් කරන්න 8යි 2යි 10 9යි 10 3යි 9යි 10 8යි 9යි 10යි 1යි 2යි දෙකෙන් එකක් අඩු නම් 1යි. මෙතන එන්නේ 1.13යි බිඳුවයි 8. මෙයාගේ ප්‍රතිලඝු හෙව්වහම මට කියන්න බලන්න ඇන්ටිලෝ 1.13යි බිඳුවයි 8 කීය දෙන්නේ කියලා. 1.3යි බිඳුවයි 8 එන්න ඕනේ 13 5 2. හරිද බලන්න? 13 5 2. 1යි හින්දා මෙතන 13.5 2යි මීටර තමයි උත්තරේ එන්නේ. ඔබට ආවද? 13.5 2. ලඝු ගණක මෙතන යෙදුණා. නේ? ඔන්න ඔහොමයි පුතා එන්නේ. ඒකෙදි පළවෙනි කොටසට රූප සටහනත් එක්ක ලකුණු 4යි, දෙවෙනි කොටසට ලකුණු 3යි. දෙවෙනි කොටසට ලකුණු 3 ලැබෙන්නේ මේ sin අනුපාතය හඳුනා ගැනීමට 1යි ඉදිරිපත් කිරීම sin අග. එතකොට මෙතන 10 25න් බෙදලා 0.4 ගන්න එකට ඊළඟට ලකුණ ලැබෙනවා 23.35 23යි අංශක කලා 35ත් එක්ක සැසඳීමට එක ලකුණක් හම්බෙන්නේ. මෙතන ලකුණු 3ක් තියෙනවා. ඊළඟට මෙතන ලකුණු 3ක් වෙනවා. ඒ කියන්නේ මේ sin අනුපාතය හඳුනා ගැනීම ඊළඟට එන්නේ පුතා 10 බෙදීම 0.74ට අන්තිමට උත්තරේට ලකුණු 3යි. 4යි 3යි 3යි ඒ කියන්නේ ලකුණු 10 හැදෙන්නේ ඔන්න ඔක. සරල ගැටලුවක්. හැබැයි ඔබට ගැළපෙන විදිහට ඒක දීලා තියෙනවා. අපි පස්වෙනි ප්‍රශ්නෙට යමු. පස්වෙනි ප්‍රශ්නෙත් මම බලාපොරොත්තු වෙන ස්ක්‍රීන් ෂෙයා එකක් එනවනම් වඩා හොඳයි. ඒකට මට වගුවන් දැන් ඉන්න ඕනෙත් නෑ. කවුද අපිට මේකට උදව් කරන්නේ? ඉදිරිපත් වෙන්න. කවුද ඉදිරිපත් වෙන්නේ?
සර් කවුද පුතේ? කියන්නකෝ මට නම. ඉයෙන්ද? අමාසෙන්. හරි. අමාසෙන් පුතා එනම් ස්ක්‍රීන් ෂෙයා එකක් කරලා අපිට වගුවත් එක්කම මේ කාරණාව පැහැදිලි කරලා දෙන්න බලන්න. ඔව්. සර් මම ස්ක්‍රීන් ෂෙයා ගන්න ලෑස්ති කරේ නෑ සර්. එහෙනම් මම වගුව අදින්න ඕන. ඔව්. ගාන හදුවා. හරි. කියමු එහෙනම්. අපි මෙහෙම ගමු. ගාන කියවන්නකෝ ඉස්සෙල්ලා. අනිත් අය හැමෝම සූදානම් වෙයි. මම ඔයා කියන විදිහට බෝඩ් එකකින් හදන්නම්. අමාසෙන් ගැටලුව කියවමු. ඔයා උපකල්පිත මධ්‍ය නේද ගියේ සිග්මා fx වලින්ද? සර් සිග්මා fx වලින්. වගුවට තීර කීයක් එනවද? 1යි 2යි 3යි 4යි. තීර 4යි. 1 2 3 4 5 6 7. 1 2 3 4 5 6 7. මෙතන V ප්‍රමාණය ඊට පස්සේ මධ්‍යාගය ඊට පස්සේ ගොවීන් සංඛ්‍යාව මෙතන x මෙයා f මෙයා fx 1 3 3 5 5 7 9 11 13 15. එතකොට මෙතන 2 6 13 14 11 3 1 අපිට ඕන සිග්මා f ඕන සිග්මා fx ඕන. ප්‍රශ්නාංක 5. ගැටලුව පටන් ගමු. ගාන කීවල පටන් ගන්න. සර් කියන්න. සර් මල්ලඟ සර් ගාන නෑ දැන් මේ WhatsApp එකේ ප්‍රශ්නයක් තියෙනවා. ගමක ගොවීන් පිරිසකකින් එක් ගොවියා විසින් යල කන්නේ තුල වී එකතු කිරීමෙන් මධ්‍යස්ථානයකට ගෙනවී බාර දුන් වී ප්‍රමාණ පිළිබඳ තොරතුරු ඇතුළත් සංඛ්‍යාත ව්‍යාප්තියක් පහත දැක්වේ. ඒ කියන්නේ ගමක ගොවීන් පිරිසකකින් එක් ගොවියා විසින් යල කන්නේ තුල වී එකතු කිරීමෙන් මධ්‍යස්ථානයට ගෙනවී බාර දුන් වී ප්‍රමාණය පිළිබඳ තොරතුරු ඇතුළත් සංඛ්‍යාත ව්‍යාප්තියක්. පළවෙනි ප්‍රශ්නේ අහනවා වී එකතු කිරීමේ මධ්‍යස්ථානයට එක් ගොවියාගෙන් ලැබුණේයි අපේක්ෂා කළ හැකි උපරිම වී ප්‍රමාණය කොපමණද කියලා. අපේක්ෂා කළ හැකි උපරිම වී ප්‍රමාණය කොච්චරද කියලා. කොච්චරද මෙට්‍රික් ටන්? 15යි. මෙතන අපිට ගන්න වෙන්නේ පන්තිපාන්තරයක් විස්තර කර දී නොමැති නිසා මේ පන්තිපාන්තර අපිට විස්තර කරගන්න වෙන්නේ. විස්තර කරලා දීලා නැත්නම් අපි ගන්නේ 3 හෝ 3ට අඩු, 5 හෝ 5ට අඩු, 7 හෝ 7ට අඩු. හැමතිස්සෙම උපරිමය සහ උපරිමයට අඩු ලෙස තමයි සලකන්නේ. ඒ අනුව මෙතන මතක තියාගන්න. එතකොට එන්නේ මෙට්‍රික් ටන් 15යි එන්නේ. දෙවෙනි එක මෙම කන්නේ තුල එක් ගොවියෙකු මධ්‍යස්ථානයේ බාර දී ඇති මධ්‍යස්ථ වී ප්‍රමාණය මෙට්‍රික් ටන් කොපමණද කියලා අහන්න. දැන් මට මධ්‍යගයේ තීරුව කියන්න අමාසෙ. මධ්‍යගයේ තීරුව 1 4 6 කියන්නේ 8 10 12 17 fx තීරුව කියන්නේ 4යි 24යි 78යි 112යි 110යි 36යි 17 සිග්මා f කීයද ආවේ? 50යි සිග්මා fx කීයද ආවේ? 378යි 378යි. එහෙනම් මධ්‍යස්ථ වී ප්‍රමාණය ඔයා හොයාගන්න ඕන නේ. මධ්‍යස්ථ වී ප්‍රමාණය මධ්‍යස්ථ වී ප්‍රමාණය
එතකොට ඔයා බෙදන්න වෙනවා 378 50. කීයද ආවේ? 7.56 7.56යි මෙට්‍රික් ටොන් කියලා දාලා තියන්න. මෙට්‍රික් ටොන්. එතකොට අර පළවෙනි ප්‍රශ්නෙට ලකුණු 1යි, පළවෙනි එකට 1යි. එතකොට පුතා මේකේ මධ්‍යගයේ තීරුව හරිනම් 1 ලකුණයි, fx තීරුව හරිනම් 1 ලකුණයි, sigma fx වලට 1යි, 50න් බෙදෙන බව පෙන්නනවට 1යි, උත්තරේට 1යි. මෙතන ලකුණු 5ක් හිමි වෙනවා. ලකුණු 5යි. right. එහෙනම් දැන් සාමාන්‍යයෙන් එක ගොවියෙක් මධ්‍යස්ථානයට ගෙනලා තියෙන V ප්‍රමාණය මෙට්‍රික් ටන් 7.56යි 6යි. දැන් අපි එනවා තුන්වෙනි ප්‍රශ්නෙට පුතා. ප්‍රශ්නාංක 3. මෙම මධ්‍යස්ථානයේ ලියාපදිංචි ගොවීන් 140ක් සිටී නම් මෙම කන්නේදී මධ්‍යස්ථානයට ලැබේ අපේක්ෂා කරන V ප්‍රමාණය කොච්චරද? කොහොමද ගත්තේ? 7.56 140න් වැඩි කරා. 140න් වැඩි කරා, ගුණ කරා. කීයද ආවේ? මෙට්‍රික් ටන් 1058.4 58.4යි මෙට්‍රික් ටන්. අන්න හරි. සාමාන්‍යයෙන් එක ගොවියෙක් 7.56ක් ගේනවා නම් ගොවීන් 140ක් ගේන ප්‍රමාණය බලන්න 140න් ගුණ කරා. එතනට එනවා ලකුණු දෙකක්. නෑ පුතා එකයි දෙන්නේ. එක ලකුණයි එක ලකුණයි උත්තරේට විතරයි. ඊළඟට හතරවෙනි කොටස. පුරන් කුඹුරු අස්වැද්දීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම තුළින් ලබන කන්නේදී මෙම කලාපයේ වී අස්වැන්න 10%කින් වැඩි කර ගැනීමට අපේක්ෂා කරයි නම් අපේක්ෂා කළ හැකි වී ප්‍රමාණය කොපමණදයි සොයන්න. මොකද කරේ? 1057.4 1057.4 ගුණ කරා. 110යි. ඕකද? ඔව් සර්. දැන් මෙතන 10ව 1යි 10ව 10යි උත්තර ආවේ කීයද එතකොට? 105.84. එතකොට මේකද උත්තරේ? නෑ සර්. එතකොට මොකද කරේ? 1058.4 බිඳුවට ඔක එකතු කරා. 1058.8ට 105.88 එකතු කරා. එතකොට මෙතන 8යි 8යි 16 එකක් ඉතුරු 8යි 13යි 14යි 5යි 1යි 6යි 1යි 1යි. ඒ කියන්නේ උත්තරේ ඉන්නේ 1164.6යි 8යි මෙට්‍රික් ටන්. ඔක දාවේ. එදදාස් 57.4 මට මෙතන වැරදුනානේ. 0.4 මෙතන 4. 8යි 4යි 12යි 1057.4 මෙතන 4 110යි. එතකොට මෙතන ඉන්නේ 105යි 8යි 4 8යි 4. එතකොට 2යි 4. 1164.24 උත්තරේ ඉන්නවා. නේ? මෙච්චර දුර යන්නේ නැතුව මෙහෙම කරන්නත් තිබුණා නේද මාසෙ. ඔබට අහන්නේ 110කින් වැඩි වුණාම එන ප්‍රමාණයනේ 157.8 4 100ට 110න් ගුණ කරා නම් දෙලින්ම 110න් ගුණ කරනවා. 100ට 110යි. දැන් ඔයා වැඩි වුණු ප්‍රමාණය හොයලා එකතු කරලා ගත්තේ පීවර දෙකකට. තනි පීවරකට යනවා නම් 100ට 110න් ගුණ කරා නම් ඔයාට මේ උත්තරේ එකපාර එනවා. හරි? එතකොට කොහොමත් ලකුණු දෙකක් හිමි වෙනවා. ලකුණු දෙකයි ලකුණු දෙකයි මේ අවස්ථාව. ඊළඟ ප්‍රශ්නය. V මෙට්‍රික් ටන් එකක් කෙටීමෙන් සහල් කිලෝග්‍රෑම් 700ක් ලැබේ යයි උපකල්පනය කර ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන මෙම ව්‍යාපෘතියේ අපේක්ෂිත අස්වැන්න ලැබේ යයි සලකා ලබාගත හැකි සහල් ප්‍රමාණය මෙට්‍රික් ටන් 814.968ක් බව පෙන්වන්න. එතකොට මොකද කරේ? සර් 1164.24 700න් වැඩි කරා. 4.2 ගුණ කරා 700න්. එතකොට එන්නේ මොනවද? කිලෝග්‍රෑම්. ඔව් අහන්නේ උත්තරේ මොහොකින්ද?
ටොන් මෙට්‍රික් ටොන් වලට. එහෙනම් අපි මෙයාව කෙලින්ම 1000න් බෙදමු. 1000න් බෙදමු. නේ? ඔව් සර්. ඔයා වෙනම හොයලා මම හිතන්නේ 1000න් බෙදන්නේ නැති. එතකොට අපිට මෙතන ලේසි වෙනවා 100ව 7යි 100ව 10යි ඊට පස්සේ 7න් ගුණ කරලා 10න් බෙදමු. 4ක් අතර 28යි 4ක් 14යි 15යි 16යි 4ක් 27යි 29යි 6 වරක් 42කින් 4යි 6 වරක් 7 වරක් 1 7යි 4යි 12යි 4ක් 7 1යි 8යි. දශම ස්ථාන 2යි නේ දශම ස්ථාන වැරදුනානේ 4ක් 4 28 4 දෙක 14යි 15යි 16යි 4ක් 27යි 1යි 29යි 2යි 6 වරක් 7 42යි 42 43යි 44යි 4ක් ඉතුරු 4ක 7 4 11යි 4ක 7 1 8149.6යි 8 ඒක ආයි 10න් බෙදෙනවානේ 10න් බෙදුනහම මොකද වෙන්නේ මෙතන එනවා 814.9යි 6යි 8යි මෙට්‍රික් ටොන්. ඔන්නෝමයි උත්තරේ එනවා. අවදාම යසෙල් ඒකයි. ඔව් සර්. එතනට ලකුණු 1යි 7යි හම්බෙන්නේ එක ලකුණයි යා. එක ලකුණයි. 5යි 6යි 7යි 8යි 9යි 10යි. ලොකු විස්තරයක් දීලා තියෙන්නේ ළමයිව නිකන් පටලවලා අර නිකන් ලොකු විස්තරයක් දීලා පොඩි පොඩි සුළු කිරීම් තියෙනවා. ඉතින් මේ මධ්‍යයන්යාගේ වැරදුනා නම් ඉතින් බොහෝ ලකුණු ප්‍රමාණයක් ඔබෙන් ගිලිහෙන්න තියෙනවා. ඒ හින්දා මේ වගේ ගැටලුවකදී මේ මධ්‍යයන්ගේ තීරුවයි අර fx තීරුවයි දෙපාරක් බලන්න sigma fx ගැන දෙපාරක් බලන්න සුළු කිරීම දෙපාරක් ඒ හදන මොහොතේ නැවත පරීක්ෂා කර බලන්න පුරුදු වෙන්න. නැවත ආයි සම්පූර්ණයෙන් හදලා බලන්න කාලේ ගන්නවට වඩා හදන ගමන් පොඩ්ඩක් ඒක නැවත පිරික්සන්න. ඒකට පොඩි කාලයක් යයි. ඒක තමන්ගේ වේගයත් එක්ක හදා ගන්න පුළුවන්. දැන් මේ දවස්වල කරන්න ඕනේ ස්පීඩ් එක හැදෙන්න ඕන. මේ වගේ ගණන් ටයිමින් වලට ස්ටොප් වොච් එකක් තියලා ටයිමින් වලට මේව කරන්න. තේරුණා? හරි. බොහොම හොඳයි අමාසිය. අපි අන්තිම ගාන දෙන්න හදන්නේ. කවුද ඉදිරිපත් කරන්නේ? අන්තිම ගාන. වර්ගජ සමීකරණ ගැටලුව. වර්ගජ සමන. චිරණ ඉන්නවානේ. චිරණ සද්දේ වහලා ඉන්නවා. චිරණ ඉන්නවා, ඊයන් ඉන්නවා, අශේන් ඉන්නවා. කො ඒගොල්ලෝ? සර් ඔව්. වචනෙන් විස්තර කරන්න පුළුවන්ද? ඔව් වචනෙන් විස්තර කරමු. අශේන්. ඔයා කියනකොට මම කරන්න. නේද? විස්තර කිරීම තමයි මට වැදගත් වෙන්නේ. ඒක ඉතින් ඔබට කැමති විදිහට ඒක මාධ්‍ය යොදා ගන්න පුළුවන්. මම අපි යමු ප්‍රශ්නාංක 6ට. 6 තියෙන්නේ වර්ගජ සමීකරණ ගැටලුව. ව්‍යුහගත කරලා තියෙන්නේ කොටස් දෙකකට. හරි අශේ. ගාන කියවන්නකෝ යා. ත්‍රපීසියමක සමාන්තර පාද දෙකේ කෙටි පාදයකට වඩා අනිත් පාදයේ එකකින් දෙකකින්ද සමාන්තර පාද දෙක අතර ලම්බ දුර ඒකක 5කින්ද විශාල වේ. වර්ගඵලයේ වර්ගයකට 45යි. අපි පොඩි දල සටහනක් අනිවාර්යයෙන් අඳින්න ඕනනේ. වර්ගඵලයේ ඒකක 44යි නේ. අපි මේ ත්‍රිපිටකයේ දල සටහනක් අපි අඳගමු. ඒකට තමයි රූප මේ ගැටළු හදන්න පහසු වෙන්නේ. කෙටි පාද සමාන්තර පාද දෙකෙන් කෙටි පාදයට වඩා. ඒතර ඔයා x කියලා ගත්තේ මොන පාදයේද? කෙටිම පාදයේද? ඔව් සර්. ඔව් මේ සමාන්තර පාද දෙක මේක x කියලා ගත්තා. ඒතර ඉතුරු පාදේ කීයද? ඊට සම්මුඛ පාදේ. ධන දෙකයි. ඒකක දෙකක් වැඩි. හරි. සමාන්තර පාද දෙක අතර ලම්බ දුර අපිට දීලා තියෙනවා ඒකක කීයද පුතා? 5යි. ධන 5යි. දැන් ඔයා සමීකරණය කොහොමද ගත්තේ? ඒක x ධන 5යිනේ. සමාන්තර පාද දෙක අතර ලම්බ දුර ඒකක 5කින් විශාල වෙනවා. සමාන්තර පාද දෙක අතර ත්‍රිපිටකයේම සමාන්තර පාද දෙකෙන් කෙටි පාදයට වඩා අනෙක් පාදයේ ඒකක දෙකෙන් ඔව් x ධන 5යි. සමාන්තර පාද දෙක ලම්බ දුර ඒකක 5කින් විශාල වෙනවා. හරි. කොහොමද ගත්තේ? ඊපස්සේ මේ පළවෙනි ප්‍රශ්නය අනුව ත්‍රිපිටකයේ සමාන්තර පාද දෙකේ කෙටිම පාදයේ දිගසවන්න කියලා. ඔව්. එතකොට සමීකරණය ලියුවම x ධන 5 වාරයක්
ධන 5 වාරයක් x ධන x එකතු කිරීම x ධන දෙවාරයක් x වාරයක් x ධන 2 ඊට පස්සේ දෙකෙන් බෙදෙන්නේ බෙදීම 2 බෙදීම 2. ඒ කියන්නේ ට්‍රපීසියමක වර්ගඵලය කියන්නේ සමාන්තර පාද දෙකේ එකතුව ලම්බ දුරෙන් ගුණ කරලා දෙකෙන් බෙදනවා නේ. සමාන්තර පාද දෙකේ එකතුව ලම්බ දුරෙන් ඒ අතර කෙටිම දුරෙන් ගුණ කරලා දෙකෙන් බෙදනවා. මේක දැන් සමාන කරනවා කීයද? 44ට නේ. කියන්න මට සුළු කරන්න. ඊපස්සේ මේ අර වරහන් ඇතුලේ ගුණ කරාම එනවා ධන 5යි මෙතන 2x ධන 2යි. බෙදීම 2 සමානයි 44. මේ දෙක අපි එළියට ගමුද? ඔව් සර් වරහන් දෙක ගුණ කරා. ඊට වඩා හොඳයි නේද මේ දෙක එළියට ගත්තා නම් ඒ දෙකත් එක්ක මේ දෙක බෙදෙනවා නේද ආශේ. එතන පොඩි සාධකයක් දෙක තියෙනවනේ අපි ආව එළියට ගමු. x ධන 5යි මෙතන x ධන 1යි එතකොට. මෙතන දෙකෙන් බෙදන්න තියෙනවානේ. එතකොට අපිට මේ දෙකට දෙක බෙදෙනවා නේද ඔන්නම. දැන් වරහන් ඉවත් කරා. එතකොට එනවා x වර්ගය ධන 5යි 1යි 6යි x ධන 5 සමානයි 44. ඔතනට ආවද? ඔව් සර්. ඊට පස්සේ ඔයා මොකද කරේ වර්ග පූර්ණයෙන්ද සූත්‍රයෙන්ද කියේ? වර්ග පූර්ණය. වර්ග පූර්ණය. එහෙනම් මේ නියතේ එහාට ගන්න වෙනවනේ. ඒතකොට x වර්ගය දාන 6ix මෙතන 44න් 5ක් අඩු වෙනවා. 44න් 5ක් අඩු වුණාම කීයද? 39. ඔව් ඒතකොට x වර්ගය දාන 6ix සමානයි 39යි. දැන් මොකද කරේ? ඊපස්සේ මැද පදේ වර්ගය ඔව් මැද පදේ දෙකෙන් බෙදලා වර්ග කරන්නේ. 6. ඔව් දෙකෙන් 3ේ වර්ගය 9ක් දෙපැත්තටම එකතු කරානේ. 9ක්. එතකොට මෙතන පූර්ණ වර්ගය හැදෙනවා ධන 3ේ වර්ගය. අන්න හරි. 39 9යි 48යි. හරි. ඊළඟට ඔයා ගන්න ඕන x ධන 3ේ වර්ගය සමානයි 48යි. එතකොට වර්ගය අයින් කරන්න දෙපැත්තටම වර්ගමූලය ගත්තා ධන හෝ ඍණ දැම්මනේ. එතකොට x ධන 3 සමානයි මෙයා දැන් අපිට දීලා තියෙන්නේ මූල 3 යගේනේ. මූල 3ත් එක්ක ගලපගත්තේ කොහොමද? අකිල කරණියක්. 16 වරක් 3. 16 වරක් 3 ධන හෝ ඍණ. එතකොට x ධන 3 සමානයි 16 එළියට ගත්තාම 4යි මූල 3. x සමානයි ධන හෝ ඍණ 4යි මූල 3 අඩු කිරීම 3 නේ. ඊළඟට ඔයා විසඳුම් දෙකම හෙව්වද? ඔව් සර් දෙකම හෙව්වා. ට්‍රපීසියමේ සමාන්තර පාද දෙකෙන් කෙටිම පාදයේ දිග සොයන්න. කෙටිම පාදයේ දිග. අපිට මෙහෙම ගන්නත් පුළුවන් හැබැයි. කෙටිම පාදේනේ අහන්නේ. එතකොට අපිට මෙතන x ගේ විසඳුම් වෙන වශයෙන් ඍණ 4යි මූල 3 අඩු කිරීම 3 හෝ 4යි මූල 3 අඩු කිරීම 3 කියලා. හරිද? එතකොට අපි කියනවා x කියන්නේ ධන අගයක් විය යුතුයි. එම නිසා x සමානයි 4යි මූල 3 අඩු කිරීම 3 වේ කියලා අපිට මෙතනින් විසඳුම වෙන් කරගන්න පුළුවන්. මොකද මෙතන වර්ගජ සමීකරණය ගොඩනගලා විසඳලා කියලා කාරණාවක් නැහැ නේ. අපෙන් අනේ කෙටිම පාදේ දුර. එතකොට අපි මෙතන ඍණ 4යි මූල 3 අඩු කිරීම 3 කොහොමත් ඍණනේ. ධන 4යි මූල 3 අඩු කිරීම 3ට යන්න පුළුවන්. හරි? එතනින් වෙන් කරගන්නත් පුළුවන්. විසඳුම් හොයලා ගියත් ඉතින් එතන වැරද්දක් නැහැ. එතනින් කාලය අපිට ඉතිරි කරගන්න පුළුවන්. දැන් මෙතන එනවා 4 ගුණ කිරීම මූල 3 කියන්නේ කීයද? මූල 3 කියන්නේ අපිට දීලා තියෙන 1.7යි. ඒකෙන් අඩු කරා 3. එතන 4 වරක් අත 28යි 4ක් එක 4යි 5යි 6යි 6.8න් 3ක් අඩු කරා. 1.7නේ අපිට දීලා තියෙන්නේ මේගොල්ලෝ. 4 වරක් අත 28යි 4යි 4යි 6.8. ඒ කියන්නේ උත්තරේ ඉන්නේ පුතා 3.8යි නේ. x සමානයි 3.8 තමයි ඔයගොල්ලන්ගේ උත්තරේ වෙන්නේ. අවසානයේ ලිව්වා කෙටිම පාදයේ දිග. ඒ නිසා කෙටිම පාදයේ දිග 3.8යි සෙන්ටිමීටර කියලා ලිව්වා. සෙන්ටිමීටර්ද සෙන්ටිමීටර කියලා සඳහන් නැහැ. ඒකක 3.8යි කියලා ලියන්න. ඒකක 3.8යි. ඒකට බුක් පේනවද මන්දා? රයිට්. ඊළඟට අහනවා ට්‍රපීසියමේ වර්ගඵලය වර්ග ඒකක 32ක් වූයේ නම් සමාන්තර පාද දෙකෙන් කෙටිම පාදයේ දිග ඒකක 3ක් වන බව පෙන්වන්නට. එතකොට මොකද කරන්නේ?
අර මේ පරහන් සුළු කරාම එනවනේ සර් x වර්ගය ධන 6x ධන 5 කියලා එක. ඒක 32කට සමාන කරා. මේක ඔව් සර්. කිසිම වර්ගඵලෙ වර්ගයකට 32ක් වූයේ නම්. ඔව්. x වර්ගයේ ධන 6x ධන 5 සමාන කරා 32කට. අන්න හරි. අනිවාර්යයෙන්ම මේක වර්ග පූර්ණය කරන්න අවස්ථාවක් කියෙන්නේ නැහැ. මොකද එකම මොහොතේ වර්ග පූර්ණයේ මේක සාධක හැදෙයිනේ. x වර්ගයේ ධන 6x ධන 5 32 මෙහාට ගමුකෝ අපි. ඍණ 32 සමානයි බිඳුවයි. x වර්ගයේ ධන 6x ඍණ 27 සමානයි බිඳුවයි. කොහොමද එන්නේ? එයාගේ සාධක හැදෙන්න ඕනනේ. කොහොමද සාධක හැදෙන්නේ? ඍණ 27 සාධක යුගලයක් හොයන්න ඕන. එකතු කරාම බිඳුවක් ධන 6ක් හැදෙනවා. මොනවාද ආවි සාධක? 9 වරක් 3. 9 වරක් 3 27යි. ධන 9 වරක් ඍණ 3. අනිවාර්යයෙන්ම මේක සාධක වලින් පුතේ හැදෙන්නේ. මේ ඍණ 27 සාධක යුගලය ධන 6. 9 වරක් 3. ධන 9 වරක් ඍණ 3. එතකොට x ධන 9 සමානයි බිඳුව හෝ x ඍණ 3 සමානයි බිඳුව වේ. එතකොට අපි මෙතනදී තර්ක කරනවා x සමානයි ඍණ 9යි x සමානයි 3යි x බිඳුව වෙන්න බෑ බිඳුවට වැඩි නිසා එම නිසා අන්න අපි ගන්නවා x සමානයි 3යි එහෙනම් කුඩාම පාදයේ දිග ඒකක 3කි කියලා ලියවෙන්න ඕන. ඒකක 3කි. අශේ මේක කරේ නැද්ද? මේ මං සර් මේ වර්ග පූර්ණයෙන් ඒකත් කරා. කවදාවත් පුතේ වර්ග පූර්ණයෙන් අවස්ථා දෙකක් දෙන්නේ නැහැ. වර්ග පූර්ණයේ හරි සූත්‍රයේ හරි එතකොට මේ කාලය සම්බන්ධ ගැටලුවන්නේ. ඒක අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මුලින්ම බලන්න ඕන දේ තමයි දැන් ඔය අවුරුම හිට ලොකු කාලයක් අරගෙන ඔතන අනිවාර්යෙන් බලන්න ඕන Tamanට ගොඩනැගෙන වර්ගජ සමීකරණය සාධක ඇසුරෙන් විසඳන්න පුළුවන්ද කියලා. මොකද අපි වර්ග සමීකරණ පාඩමේදී ඔබට මතක ඇති මම කියලා දුන්නා. මුලින්ම සාධක වලින් විසඳන්න පුළුවන්ද? බැරි ඊට පස්සේ වර්ග පූර්ණය, ඊට පස්සේ සූත්‍රය, ඊළඟට ප්‍රස්ථාර භාවිතය. ප්‍රස්ථාර භාවිතයෙන් ඉතින් මෙතන ඔබෙන් ප්‍රශ්න කරන්නේ ප්‍රස්ථාර වලින් තමයි අපි ප්‍රස්ථාර භාවිතයෙන් කරන්නේ. එන අනිවාර්යෙන් පළවෙනි අවධානය යොමු කරන්න ඕනේ සාධක ඇසුරෙන් හදන්න පුළුවන්ද කියන තැනට. තේරුණාද? අන්න එතනදී ඔයා අපෝසත් වුණා. ඒකට කාලේ ඔයාට වැඩි වෙන්න යන්නේ නැති. ඊළඟ තව ගානක් හදන්න කාලය තමයි වැය වෙන්නේ. කවදාවත් වර්ග පූර්ණ අවස්ථා දෙකක් දෙන්නේ නැහැ පුතා. ඒක සාධාරණ නැහැ. ඉතින් මේකට ලකුණු දෙකක් ඕගොල්ලන්ට පිරිනැමෙනවා. මෙතනට ලකුණු දෙකක් එනවා. මේකට ලකුණු 7ක් එනවා. ලකුණු 7ක් එනවා. ඊට පස්සේ රූප සටහන ඇඳලා තොරතුරු ලකුණු කරනවට එකක් හම්බ වෙනවා. මේ x ධන 5යි, මෙතන x ධන 5යි, x ධන 2යි ඒ වගේ. කොහොම තමයි ලකුණු 10 හැදෙන්නේ. මේකේ ලකුණු බෙදෙන තැන් ඉතින් ඔයගොල්ලෝ අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ දන්නවා ඒ අවස්ථාවලට අදාළව ලකුණු මුණ ගැහෙනවා. අන්න එහෙමයි. එහෙනම් අපිට දැන් පැහැදිලි ඒ කොටසේ ප්‍රතිශත ඊට පස්සේ අපිට ආවා ප්‍රස්ථාර ඊට පස්සේ සමගාමී සමීකරණ ත්‍රිකෝණමිතිය සංඛ්‍යානය වර්ගජ සමීකරණ ජ්‍යාමිතිය ගණන් තුනක් අනිවාර්යෙන් ආවා ප්‍රස්ථාරයි සමගාමී සමීකරණයි වර්ගජ සමීකරණයි ඒකින් එකක් ව්‍යුහගත නොවන ආකාරයේ තමයි වර්ගජ සමීකරණ ඊට අමතරව ව්‍යුහගත නොවන ආකාරයේ ප්‍රතිශත ගැටලුව ආවා මේක තමයි ප්‍රශ්න පත්‍රයේ ස්වභාවය සහ ඒකේ ආකෘතියට අදාළව එහෙමනම් ගිය සතියේ මම ඔබත් එක්ක සාකච්ඡා කරා මේකේ B පාර්ට් එක සම්පූර්ණ සෙකන්ඩ් පේපර් එක අපි අවසන් අපි බලමු හෙට දවසේ කෙටි කාලයක් අරගෙන ෆස්ට් පේපර් එක සාකච්ඡා කරන්න මේ ෆස්ට් පේපර් එක සාකච්ඡා කරා මම ෆස්ට් පේපර් එකක් දාලා තින්නේ ඒකත් අනිවාර්යයෙන්ම හදන්න පැය දෙකක කාලයක් අරගෙන පුතේ ඌමනාවෙන් උනන්දුවෙන් හදන්න මේ ඔබ දැන් මේ විසඳන ප්‍රශ්න පත්‍ර අනිවාර්යයෙන්ම තේරුම් ගන්න මේවා වාර විභාග ප්‍රශ්න පත්‍ර ලෙස සලකා කරන්න. වාර විභාග නෙමෙයි. සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර ලෙස සලකා කරන්න. මම දැන් තව පොඩ්ඩකින් තව ප්‍රශ්න පත්‍රයක් දානවා. ඒකත් ඔයගොල්ලන්ට හදන්න. සමහරවිට ඔයගොල්ලන්ට ඉස්කෝලේ මට්ටමින් ඒක කරවන්නත් හදනවා. මම නම් ඒක එච්චර ප්‍රායෝගිකව දකින්නේ නැහැ. ඔය දැන් අද මුද්‍රණය කරලා හෙට මම හිතන්නේ ඉස්කෝලේට එන්න. ඔයගොල්ලන්ට හෙට ඉස්කෝලේ එන්න කිව්වද? හෙට කාට හරි ඉස්කෝලේට ඇවිල්ලා පේපර් එකක් අරන් යන්න කිව්වද? ඔව්. ඒ පේපර් එක මම දැන් දාන්නද?
ඒක ඔයගොල්ලෝ ඉස්කෝලේ නොගිහින් ඉදී නේ. ඒක මං ඒක ඒ විදිහටම කරන්නකෝ එහෙනම් ඉස්කෝලේ දෙන උපදේශ එක්කම කරන්න. මම වෙන පේපර් එකක් දාන්න. හරි? මේක ෆස්ට් පේපර් එක හදලා සූදානම් කරන් තියාගන්න. හරි? හරි පුතේ එහෙනම්. ඔයගොල්ලන්ට මොනවා හරි අහන්න තියෙනවද? කතා කරන්න. සර් අර පළවෙනි ගානේ මම ලකුණු දුන්නේ. පළවෙනි ගානේ ලකුණු බෙදෙන්නේ මෙහෙමයි. පළවෙනි ගානේ ලකුණු දාගන්න. පළවෙනි අවුරුද්දට පොලිය පෙන්නනවට එක ලකුණයි. නෑ 20000 100න් 8න් ගුණ කරනවට. දැන් ඕගොල්ලෝ හදලා තියෙන අනුව ඒක වෙනස් වෙනවා. 20000 100ට 8න් ගුණ කරනවට එකයි, 1600ට එකයි, 1728ට එකයි, 3328ට එකයි. ඔබ වෙන යම් ක්‍රමයකින් 3328 හොයාගත්තා නම් ඒ ලකුණු 4 ලැබෙනවා. වෙන යම් ක්‍රමයකින් ඔබ 3328 හොයාගත්තා නම් ඒ ලකුණු 4 ලැබෙනවා. ඊළඟට 20000 20න් බෙදනවට එකයි. ඊට පස්සේ 1000 එකෙන් ගුණ කරලා දෙකෙන් ගුණ කරනවට එකයි, 2000ට එකයි. අර 1000 කියන්නේ වර්ෂයකට ලාභාංශය, ඒක දෙකෙන් ගුණ කරනවට එකයි, 2000ට එකයි. ඊළඟට 1328 හොයා ගන්නවට එකයි. අර 3328න් 2000 අඩු කරලා 1328 හොයා ගන්නවට එකයි. ඊට පස්සේ 1328 1000න් බෙදෙන බව පෙන්නනවට එකයි. අර එක කොටසක ප්‍රාග්ධන ලාභයෙන් එතනට එකයි. 1328 1000න් බෙදෙනවට එකයි. අන්තිම උත්තරේට එකයි. ඒ අනුව තමයි ලකුණු 10 හැදෙන්නේ. මම ඔයගොල්ලන්ට මාකින් ස්කීම් එක දාන්නම්, පින්තූර දාන්නම්. මේක පින්තූර ටිකක් දාන්න. හරි? එතකොට තවත් ඔයගොල්ලන්ට ඒක හොඳටම සසඳලා බලන්න පුළුවන්. හරි දුවේ පුතේ එහෙනම්. එහෙමනම් බලමු හෙට දවසේත් අපි වෙලාවක් වෙන් කරගෙන ෆස්ට් පේපර් එකේ ප්‍රශ්න 30වත් සාකච්ඡා කරන් 20 ප්‍රශ්න 20 සාකච්ඡා කරන්න සූදානම් වෙමු. ඔයගොල්ලෝ උත්තර ලියලා තියාගන්න. සර් හෙට උදේවරුවේද? හෙට කවදද? දිනේ බ්‍රහස්පතින්දා නේද? හෙට බ්‍රහස්පතින්දා. ඔව් බ්‍රහස්පතින්දා උදේවරුවේ දැන් ඉස්කෝලේ ප්‍රශ්න එනව නේද? මේ හැමෝටම ඉතින් සම්බන්ධ වෙන්නත් බෑ. ඔව් සර් මට 11ට බං. 11 වෙනකම්. එහෙම වුණොත් මට නම් ඉතින් හවසත් පුළුවන්. පැයක් එකමාරක් ගන්න. 3ට විතර නෑ 2ට විතර දැම්මොත් පුළුවන් සර්. මම ගෲප් එකට වෙලාව දාන්න බලමු. බොහෝ දෙනෙක් සම්බන්ධ වෙන්න පුළුවන් විදිහට අපි හදාගමු. ෆස්ට් එකේ A පාර්ට් එකයි B පාර්ට් එකයි දෙකම හදලා තියාගන්න. හරි? හයිට් එහෙනම් පුතා. එහෙනම් මතක තියාගන්න කාලය දැන් ගොඩක් ගත වෙලා තියෙන්නේ. එහෙනම් කාලේ නාස්ති කරගන්න එපා. හොඳට සූදානම් ඇතිව මාර්තු විභාගෙට හොඳට සන්නද්ධව යන්න ඕන. හරි? අනිවාර්යයෙන් සෙකන්ඩ් පේපර් එක අමාරු වෙනවා. ඒ ගැන ඔබේ අවධානය යොමු කරන්න. හරි පුතේ. එහෙනම් අපි මෙතනින් නවත්තමු. ආයුබෝවන් සුබ දවසක්.